ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ විපුල්බුක්කේදී බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ දිනපතා පවත්වනු ලබන සතරම දේශනා මාලාවේ අද සැප්තැම්බර් මාස 26 වෙනි සෙනසුරාදා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩලය වෙත වැඩම කරවදා සිටින්නේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපළ විමල ඥාන ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේව සියලු දෙනාටම සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේදී මෙම ධර්ම දේශනාව සඳහා ප්‍රතිබල සිටින් අනුග්‍රහය දක්වන්නේ සිඩ්නි නුවර පදිංචි ශ්‍රීමා අබේකෝන් මහත්මිය විසින් ඊයේ දින උපන්දිනයේ යෙදුණු තත්ත්‍ය ආර්ය රත්න දිනියට වහවහ ධර්මාවබෝධය පිණිස ඇගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉටු වේවා යන අරමුණින් යුතුව එවැගේම මේ මාසයට මිය ගොස් වසර 19ක් සපිරෙන මෑණියන් වන විසෝමණිකේ අබේකෝන් මහත්මිය ඇතුළු අනිකුත් පවුලේ නමින් පියමය පරලෝකීය ඉන්ද්‍රසේන අබේකෝන් පියාණන් සහෝදර සහෝදරියන් වන සරත් අබේකෝන්, නිමල් අබේකෝන් සහ සුජාතා අබේකෝන් යන අයහට සහ අප නමින් ගිය සහ සුජීවත්ව සිටින සියලු ඥාතික මිත්‍රාදීන් ඇතුළු සංසාරගත සියලු සත්වයින් හට සසර දුකින් දුකින් එතර වීම පිණිස මේ පින හේතු වේවා අනුමෝදන් වේවා යන අරමුණින්ව අද දිනේදී ශ්‍රීමා අබේකෝන් මහත්මිය විසින් මෙම ධර්ම දානය සඳහා ප්‍රතිබල අනුග්‍රහය දක්වනවා. සද්ධර්ම ශ්‍රවණය සඳහා සදී පැහැදී සිටින පිරිස සීලෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට මම තම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදී තම්මං. ආමභන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෝකුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. ලෝකුරා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද උතුම් සේ සද්ධර්මය මේ මිහිපිට පවතින්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය ශ්‍රවණය කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත උතුම් සේ සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ඒ ධර්මය අපිට ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙනවා. අපි ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව තමයි අපේ ජීවිතය කියන්නේ හරිම తాවකාලිකයි. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට තනාග තියෙන පිණිබිඳක් වගේ කියලා. තනාග තියෙන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. කිසිම හයියක් හත්තියක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. ජීවිතයත් කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නෙවෙයි. ඒ වගේම ජීවිතයේ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට කඳු මුදුනින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතයේ මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. ඒ වගේම ජීවිතයේ මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණ තැනකට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. ගෙවන හැම දවසක් පාසාම රාත්‍රියක් පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතය පියමන්න ගන්නේ මරණයටයි. එවගේම ජීවිතය දියෙන් දිරක් වගේ දියෙන් දිර වහාම මැකෙනවා. මැකෙන ඉරාය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මේ ජීවිතයේ මරණය මැකී යනවා. ඒ මරණය මැකෙන ජීවිතය අපිට කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදියට ගත්තහම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා යන මරණය කරාම පියමන්නගන මරණයෙන් කොයි මොහොතේ හෝ මැකී යන ජීවිතයක්
මරණය අපිට නොයෙක් හේතුවන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. ඔය කනබොන ආහාර පාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් මැරෙන්න පුළුවන්. යන්නකොට පය හැපිල ලේසිල වැටනොත් මැරෙන්න්න පුළන් සතසර්පය දෂ්ට කරොත් මැරෙන්න්න පුළ මනුෂ මනුෂ කරදරෝට ලාකුණොත් මැරෙන්න්න පුළන් වාත පිතසෙම තුන්දොස්කිපුනොත් මැරෙන්න්න පුළුවන්. ඒවගේම පරිහරණය කරන යානවානාදී දේවල් මුල් කරගෙන වාහෙන ඇතිවෙන මේ විපත්ති කරදර මුල් කරගෙන මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. එනිසා ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. මරණය අපිට කාන්තෙම සිද්ධ වෙන දෙයක්. එනිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දිනකේපේ සතිකේපේ වෙන්න පුළුවන්. අවසාන දවස වෙන්නට පුළුවන්. නිසාම අපේ මේ අවසාන දේශනය වෙන්න පුළුවන්. ලෞතරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් අපිට ඉතාම කලාතුරකින් තමයි මේ සංසාරය අහන්න ලැබේ නිති මේ මොහොතේ අපිට භාග්‍ය වාසනාව උදාපත්වෙලා තියෙනවා. එනිසා අපි හොඳ බාහිර කිසි දේකට අපේ මනස යොමු කරගන්න නැතුව මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩිමානසිකත්වය ඇති කරගෙන අපි භාග්‍යතුන් වහන්සේගේ අවවාදනු ශාසනය ශ්‍රවණී කිරීම සඳහා අපි කවුරුත් සාධකාරයක් පවත්තුමු. සාදු සාදු සාදු. නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කතමංචාවුසෝ සම්මාදිට්ටි දුකේ ඥානං දුක සමුදයේ ඥානං දුක නිරෝධේ ඥානං දුක නිරෝධගාමිනී පටිපදාය ඥානන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් අපි මේ සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපු ඒ වටිනා ධර්මය අපි ශ්‍රවණය කරන මොහොතක්. අද දිනේදී අපි මේ දේශනාව සඳහා මේ දිනවල අපි මාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මජ්ක්‍ධිම නිකාය පරිපඤ්ඤාසිකට අයිති සත්‍ය විභංග සූත්‍ර දේශනාව අපි දින කීපයක් එහි අන්තර්ගතය සාකච්ඡා කරා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය විභංග සූත්‍රය දේශනා කරන්නේ තුනේ බරණැස ඉසිපතන මිගදායේදී. උන්වහන්සේගේ පළවෙනි දේශනාවත් බරණැස ඉසිපතන මිගදායේදී පළවෙනි දේශනාවන තුන්වහන්සේ මේ ලෝකයට චතුරාර්ය සත්‍ය ධර්මය තමයි දේශනා කරේ. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට අවබෝධ කර දීම සඳහා. එනිසා උන්වහන්සේගේ පටන් ගැනීමම චතුරාර්ය සත්‍යයමයි. උන්වහන්සේ පළවෙනි දේශනාවම ලෝකයට මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරා. ඉතින් උන්වහන්සේ මේ පසු කාලීනව බරණැස ඉසිපතන මිගදාය වැඩින්න අවස්ථාවකදීත් උන්වහන්සේම දේශනා කරනවා. තථාගතයන් භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදාය අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අපහතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනචිවා ලෝකස්මින් කියලා. මහණෙනි තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බරණැස ඉසිපතන මිගදායේදී තමයි මේ අනුත්තර ධර්මචක්‍රය පැවැත්වුවේ. මේ පැවැත් වූ ධර්මචක්‍රය කාටවත් ආපස්සට හරවන්න බැහැ. දෙවියෙකුට බ්‍රාහ්මණයෙකුට මාරයෙකුට ලෝකේ කාටවත් ඒ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ආපස්සට එහෙම නෙවෙයි කියලා හරවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ කියනවා. ඒ තමයි මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව, සමුදය ආර්ය සත්‍ය පිළිබඳව, නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව, මාර්ග ආර්ය සත්‍ය පිළිබඳව උන්වහන්සේගේ ආචික්කනා කියන්නේ ඒ පිළිබඳව කීම, දේශනා කියන්නේ දේශනා කිරීම. ඒ වගේම
පඤ්ඤපනා කියන්නේ පිහිට පැනවීම, පට්ඨපනා කියන්නේ පිහිටවීම, ඊළඟට විවරණා කියන්නේ විවරණය කිරීම, ඊළඟට විභජනා කියන්නේ බෙදීම, ඊළඟට උත්තානිකම්මං කියන්නේ ප්‍රකට කිරීම. ඒතර උන්වහන්සේ ඒ පැනවපු චතුරාර්ය සත්‍ය, ඒ විවරණය කරපු චතුරාර්ය සත්‍ය, ඒ වගේම බෙදපු ඒ චතුරාර්ය සත්‍ය කාටවත් වෙනස් කරන්න, බෙදන්න, මුකුත් කරන්න බෑ. ඒකයි අපපතිවත්තියන් කියන්නේ. ඒක ආපස්සට හරවන්න පුළුවන්කමක් නැහැ. ඒ දේශනා කරපු ධර්මයේ නැමැති චක්‍රය, රෝධය ඒ කැරකිලා යනවා මිසක් ආපස්සට කාටවත් හරවන්න බෑ. මේ වෙනකුණුත් දැන් ඒ චතුරාර්ය සත්‍ය නැමැති ධර්ම චක්‍රය තාමත් කැරගෙනවා. තාමත් මේ කාටවත් ඒක හරවන්න පුළුවන්කමක් නැහැ. කාටවත් ලෝකේ මනම විදිහේ ලෝකයේ දැන් වර්තමානයේ ගත්තොත් තාක්ෂණික වශයෙන් ලෝකේ ගොඩාක් දියුණුයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය කාටවත් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම කාටවත් පරිශ්‍රණය කරලා භාවනා කළ මොනවත් කරලවත් මේක නෙවෙයි දුක්ඛ සත්‍ය, මේක නෙවෙයි සමුදය සත්‍ය, මේක නෙවෙයි නිරෝධ සත්‍ය කියන්නේ, මේක නෙවෙයි මාර්ග සත්‍ය, නැත්නම් චතුරාර්ය සත්‍යම කියන්නේ ඕක නෙවෙයි කියලා කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක හැමදාම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ එහෙමම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩෙන්කර මිනිසු දුක්වින්දේ තන්නාව නිසානම් අදත් දුක් විඳින්නේ තන්නාව නිසා. ඒක ලෝකෙ ප්‍රකටව අපට ඕන තරම් ඕන කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක කවුරුත් නෑ කියන්න පුළුවන් කමන්න. අපේ හැම කඳුලකටම වගකිය යුත්තේ අපේ කැමැත්ත, අපේ තණ්හාව, අපේ ආශාව. ඒම නැතු මේ ලෝකී වෙන කිසි දෙයක් නෙවේ. නමුත් අපි හැම කඳුලකටම බාහිරට ඇඟිල්ල දික් කළාට සෑම කඳුලකට වග කියන්නුනේ අපේ කැමැත්ත මිසක් නැත අපේ තණ්හාව ආශාව මිසක් වෙන දෙයක් නෙවේ. ඉතින් ඒ නිසා ඒ කියපු දේ ලෝකේ හැමදාම එකයි, කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මේ කැමැත්ත නිසා කිසි කෙනෙකුට දුක් විඳින්නේ නැහැ. මේ තණ්හාවෙන් කාටවත් දුකක් හදලා දෙන්නේ නැහැ. එහෙම කාටවත් ලෝකේ ආපස්සට හරවන්න බෑ. ඒකීම වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි අපපතිවත්තියන් කියන්නේ. පෙරලන්න වෙනස් කරන්න බෑ කියනවා. ඉතින් තථාගතයන් වහන්සේ එහෙම දේශනා කළා. සාරිපුත්ත මොගලන් දෙනම ගැන කියනවා. මේ සරියුත් මොගලන් දෙනම කියන්නේ හරියට අම්මයි කිරියම්මයි වගේ මේ දරුවන් බිහි කරන අම්මා කෙනෙක් වගේ තමයි සාරිපුත් මහ රහතන් වහන්සේ බිහි කරපු දරුවන් ඇතිදැඩි කරන කිරියම්මා වගේ තමයි මුගලන් මහ රහතන් වහන්සේ. එතකොට භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයේ පළවෙනි උපත වැනි සෝතාපට්ටි මාර්ගයේ හික්මවන්නේ, ඵලයේ හික්මවන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඉතිරි මාර්ගඵලවල හික්මවන්නේ මුගලන් මහ රහතන් වහන්සේ. ඒ නිසා වැඩිපුරම චතුරාර්ය සත්‍යය පිළිබඳව වැඩි දේශනා සිද්ධ කරන්න කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ නිසාම මේකෙදිත් කියනවා සාරිපුත්තෝ භික්ඛවේ පහෝසි චතුර්ණං අරිය සත්‍යානං ආචික්ඛතුං දේසේතුං පඤ්ඤපේතුං පට්ඨපේතුං විවරතුං විභජිතුං උත්තානීකාතුං කියලා. මහන්නේ සාරිපුත්‍ර පුළුවන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරන්න, දේශනා කරන්න, ඊළඟට පණවන්න, පිහිටුවන්න, විවරණය කරන්න, ඊළඟට බෙදන්න, ප්‍රකට කරන්න සාරිපුත්‍ර පුළුවන් කියලා උන්වහන්සේ එහෙම දේශනා කළා වැඩියා. එහෙම වැඩියට පස්සේ ටික වෙලාවකට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය බුදුරන් වහන්සේ කියපු විදිහට උන්වහන්සේ මේක විස්තර වශයෙන් දේශනා කරා. ඊට පස්සේ උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය සම්පූර්ණම බෙදලා විසුණු වහන්සේලාට විවරණය කරලා පිළිතුරලා පෙන්වනවා. ඉතින් අපි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, විමාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි යම් දේශනා ශ්‍රවණය කරා. ඉතින් අද දිනේදී අපි මේ මාර්ග සත්‍යයට අයිති අංග පිළිබඳව තව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තමයි අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි දුක් නැති කරන්න තියෙන මාර්ගය. ඉතින් ඒ පිළිබඳව ශ්‍රාවකයා පළමුවෙන්ම නිතරම සිහිය තබිය යුතුයි. එතකොට මොකද හේතුව? මේ සංසාරේ පුරාවටම දුක් නැති කරන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගිය පිරිසක් නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේම තමයි දුක් නැති කරන්න තියෙන මාර්ගය කියලා අඩුම ගානේ ශ්‍රද්ධාව සමහරට හරියට පිහිටුවාගෙන නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි සංසාරේ නොයෙක් දේවල් තමයි මේ දුක් නැති කරන්න ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වුණාම තමයි හරියටම අපි දුක් නැති කරන්න නිසි වැඩ පිළිවෙල ගමන් කරන්නේ. එතකොට මේ මාර්ග සත්‍ය කියන්නේ භාවයේ තබ්බං වඩන්න ඕනි දෙයක්. එතකොට
අපි සංසාරය පුරාවට දුකට හේතු බාහිරෝ දැක්ක නිසා අපි බාහිර දේවල් නැති කරන්න තමයි නිතරම මහන්සි අරන් තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක තමයි මේක අභ්‍යන්තරික ප්‍රශ්නයක් තමයි දුක හදලා දෙන්නේ. ඒ තමයි තණ්හාව. එතකොට මේ අභ්‍යන්තරික ප්‍රශ්නේ නැති කර ගන්න තමන්ම තමයි පුහුණු වෙන්න ඕනේ. තමන්ම තමයි තමන්ගේ ජීවිතය සකස් කර ගන්න ඕනේ. ඒ සඳහා තමන්ගේ මනසමයි වර්ධනය කර ගන්න ඕනේ. තමන්ගේ හිතේ තියෙන නැත්නම් මේ මනසේ තියෙන කරුවලමයි නැති කර ගන්න ඕනේ. මොකද අවිද්‍යාව කියන්නේ කරුවල. ඒතර අවිද්‍යාව නැමැති අන්ධකාරයේ තියෙනකන් දුක් නැති කරන්න අපිට පුළුවන් කමක් නැහැ. කරුවලේ ගිහිල්ලා අපිට කොහෙවත් යන්න බෑ. ඒ නිසා තමයි ඉස්සෙල්ලාම දුක් නැති කරන්න නම් ඇති කරගත යුත්තේ මොකද්ද? සම්මාදිට්ඨිය. ඒතර සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට නිකන් අරුණාලෝකයේ වගේ කියනවා. අරුණාලෝකයේ වගේ මේ තමයි සම්මාදිට්ඨිය. ඒතර සම්මාදිට්ඨියක් ඇති වුණාම තමයි කෙනෙකුට අන්න හරි ඉලක්කයට හරි දිශාවට හරි ගම් පාරට වැටෙන්න පුළුවන්. අපි කරුවලේ ඉඳලා යාන්තම් ඉර උදා වෙනකොට තමයි හරියටම අපි පාරවල් හොයාගන්නේ. අපි මේ කොහෙද ආවේ කියලා ඒක තමයි බලන්නේ. අපිට උන්න දැන් යන්නේ හරියට දිශාවක් අරුණාලෝකයේත් එක්ක අපිට පේනවා. ඒක අරුණ වැටෙනකොට අපිට සාමාන්‍ය යන්න පුළුවන් ගතිය තියෙනවා. ඒතකොට එහෙම අතරමං වෙලා මම්මුලා වෙන්නේ නැහැ. හෙට යනවා කරුවල යනකොට එන්නේ කොහේ යනවද කියලා දන්නේ නැහැ. දැන් යම් දිශාවක් ඉලක්ක කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ආන්නේ වගේ තමයි මේ සම්මාදිට්ඨිය ඇති වුනහම හරියට අපිට මේ දුක් නැති කරන මාර්ගය හරියට ඉලක්ක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පළවෙනි මාර්ගාංගය තමයි මේ සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය බුදුරජාන් වහන්සේ සම්මා දිට්ඨින් අහම් බික්කේ දයං වදාමි කියන සම්මා දිට්ඨිය බුදුරජාන් වහන්සේ දෙආකාරයට දේශනා කරනවා. අත්තිභික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍ය උපතිවේපක්කා. අත්තිභික්කවේ සම්මාදිට්ඨි අරිය අනාසවා ලෝකුත්තරා මග්ගග්ගා. එතන මේ සම්මාදිට්ඨිය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාරයට පෙන්නනවා. එතකොට ලෞකික වශයෙන් ජීවිතයේ කෙනෙකුට යම් සහනය සැනසෙල්ලක් සාංසාරික වශයෙන් සකස් කරගන්න මේ සම්මාදිට්ඨිය උපකාර වෙනවා. ඒ නිසා ලෞකික සම්මාදිට්ඨිය පෙන්නනවා. අත්තිභික්කවේ සම්මාදිට්ඨි සාසවා කියන්නේ කෙලෙස් සහිතයි කියන එක. ඒ සම්මාදිට්ඨියත් එක්ක කෙලෙස් මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට පුඤ්ඤ භාග්‍යය කියන්නේ පිනට නැඹුරු වෙලා තියෙන්නේ. උපදි වේපක්කා කියන්නේ මතු සැප විපාක සකස් කරලා දෙනවා. ඒතර ඒක සම්මාදිට්ඨිය. හැබැයි ඒකේ ස්වභාවය තමයි කෙලෙස් එක්ක මිශ්‍ර වෙච්ච සම්මාදිට්ඨිය තමයි තියෙන්නේ. ආශ්‍රව සහිතයේ සම්මාදිට්ඨිය සාසවා කියන්නේ ඒකයි. ආශ්‍රව සහිත කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව විශේෂයෙන් අවිජ්ජාශ්‍රව සහිතව තමයි ඒ සම්මාදිට්ඨියේ යම් විදියට ආශ්‍රව තියෙනවා. ඊළඟට පුඤ්ඤ භාග්‍යය කියන්නේ ඒක පිනට නැඹුරු වෙලා තියෙන. පින් සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට උපදි වේපක්කා කියන්නේ මතු විපාක ලබා දෙන මේ සම්මාදිට්ඨියෙන්. ඊළඟට තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. අත්තිභික්කවේ සම්මාදිට්ඨිය අරියා කියන්නේ ශ්‍රේෂ්ඨත්වයේ කරා යනවා. අනාසවා කියන්නේ ඒක ආශ්‍රව නැහැ සම්මාදිට්ඨිය. ලෝකෝත්තරා කියන්නේ ලෝකයෙන් එතර කරනවා. මග්ගංගා කියන්නේ නිවනට අංගයක් වෙනවා. නැත්නම් මාර්ගාංගයක් වෙනවා. නිවන් දකින්න අංගයක් බවට ඒකපත් වෙනවා. ඊළඟට පෙන්වනවා මොකද්ද මේ ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය තමයි අත්ති දින්නම් අත්ති ඉත්තං අත්ති හුතං අත්ති සුකර දුක්ඛටානම් කම්මානම් පලං විපාකෝ. අත්ති දින්නම් කියන්නේ දීමේ විපාක තියෙනවා. අත්ති ඉත්තං කියන්නේ පූජා සත්කාර කිරීමේ. ඊළඟට අත්ති හුතං වත් පිළියෙත් ආදී කිරීමේ අප උපත්තාන කිරීමාදී මේ වගේ සැප විපාක තියෙනවා. නැත්නම් ඒ වගේ විපාක ලැබෙනවා කියලා ඒව කිරීම තුලින් තමන්ට මතු විපාක තියෙනවා කියලා ඇති කර ගන්නා වූ දිට්ඨියට ඒක සම්මා දිට්ඨියක් ලෞකික. ඊළඟට අත්ති සුඛ දුක්ඛටානම් කම්මානම් පලං විපාක හොඳ නරකවල විපාක තියෙන. හොඳ කරත් විපාකයක් තියෙන නරක කරත් විපාකයක් කියලා දර්ශනයක් තියෙන එක සම්මා දිට්ඨියක්. ඒ වගේම අත්ති අයන් ලෝක මේ ලෝකයේ කියලා එකකුත් තියෙනවා. අත්ති පරලෝක ඊළඟ උපතක් කියලා තියෙනවා. නැත්නම් සමහරු මේ ලෝකයක් විතරයි සමහරලාට පිළිගන්නේ. ඊළඟ පරලෝකයක් කියලා එකක් පිළිගන්නේ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨිය තියෙන කෙනා දන්නා මෙලොව කියලා එකක් තියෙනවා, පරලෝක කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ ලෝකයේ ඒ වගේම මරණින් මත්තේ තවත් ලෝකයක් තවත් උපතක් කරා යනවා. ඊළඟට අත්ති මාතා අත්ති පිතා මේ මව්පියන් ඉන්න මව්පියන්ට සැලකීමේ ඊළඟට යම්
දේවල් මේ අකටයුතු කරොත් වෙන විපාක පිළිගන්න යයි විශේෂිත පුද්ගලයන් හැටියට සලකනවා ඒකයි සමහරය එහෙම සලකන්නේ නැහැ නමුත් මව්පියන් ගැන විශේෂිත පුද්ගලයෝ වැරදිදියට මව්පියන්ට කටයුතු කරොත් අති භයානකයි හොඳට සැලකුවොත් ඒත් එහෙමයි මව්පිය කියන්නේ ඒකයි වැරදිදියට බැරි වෙලාවක් මව්පියන්ට මොනවා හරි කයින් වචනයෙන් ක්‍රියාත්මක කරොත් ඒක විපාක හරිම භයානකයි සාමාන්‍ය පුද්ගලයෙකුට රැව්වොත් වගේ නෙමෙයි අම්ම කෙනෙකුට රැව්වොත් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට බැන්නා වගේ නෙමෙයි අම්ම කෙනෙකුට බැන්නොත් ඒවා විපාක බොහෝ කාලයක් විඳින්න සිද්ධ වෙනවා ඒවා මොන දේ කරත් පුළුවන් කමක් නැහැ ඊට පස්සේ නිතරම ගරියාවට අපහාසයටම තමයි ජීවිතේ ලක් වෙන්නේ මොන දේවල් කරත් සමානලාට හරියන්නේ ඒ හේතුව තමයි ඒ සමානලාට මේ මව්පියන්ට නිඳා පාස කිරීමේ විපාක ඒවා වළක්වන්න පුළුවන් කමක් නැහැ ඉතින් ඒ විදිහට මේ මව්පියන් පිළිබඳව විශේෂ අවබෝධයක් ඇති කරගන්න සමහරුන්ට එහෙම විශේෂ අවබෝධයක් නැහැ මව්පියෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සු හැටියට තමයි සලකන්නේ ඉතින් එහෙම නැතුව විශේෂිත පුද්ගලයන් හැටියට ගරුසරු කරන්න ඒ මව්පියන් පිළිබඳ එක අත්ති මාතා අත්ති පිතා කියලා මව්පියන් පිළිබඳ විශේෂ අවබෝධයක් ඥානයක් ඇති කර එක සම්මා දිට්ඨියක් ඒක ලෞකික සම්මා දිට්ඨියක් ඊළඟට අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණ සම්මාගතා සම්මා පටිපන්නා මේ ලෝකයේ සමන බ්‍රාහ්මණයන්ගේ නම් මනා පිළිවෙත් පුරලා මනා මාර්ගයේ ගිහිල්ලා මෙලවත් පරලොවත් මේ ලෝකේ හැම දෙයක්ම අවබෝධ කරගත්ත පුජ්‍යලයන් ඉන්නවායේ කියලා පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිබඳව ඇති කරගන්නා වූ අවබෝධය ඒක සම්මා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේ කියන්නේ අරහං සම්මා සම්බුද්දයි. උන්වහන්සේ අපිට සත්‍ය මේ ලෝකවිදු මේ ලෝකේ හැම දෙයක්ම දැනගෙන අවබෝධ කරගත්ත කෙනෙක්. ඉතින් මේ විදිහට උන්වහන්සේලාගේ අවබෝධය අන්න කෙනෙක් මේ ඒ අවබෝධය පිළිබඳව තමන් යම් දර්ශනයක් ඇති කර ගන්නවන එකත් සම්මාධිට්්‍යය බවට පතනවල ලෞකික සම්මාධිට්්‍යය බවට පත්වෙනවා. එතර ඒ සම්මාධිට්්‍යය තුළින් කෙනෙකුට මතු සැප විපාක හදල දෙන ඒවගේ මේ සම්මාධිට්්‍ය තුළ නිතරම පුුණ්‍ය භාගයක්ැන පින් තමයි රැස් වෙන්නේ ඒකයි ඒ අපි කියමුත් හොඳ නරකවල විපාකතිනකොත් එය නිතරම නරකායින් කරන හොඳ දේවල් කරනවා තුට යාට නිතරම පින්සට රැස්වෙනවා මතු විපාක සැප විපාක හතර දෙන්න එක උපකාරී වෙනවා එනිසායේ සම්මාධිට්්‍යය හැබැයි කෙලෙස් සහිතයි සම්මාධිට්්‍යය ආශ්ව සහිතයි සම්මාධිට්්‍යය නමුත් එයට සංසාරය සැපවිපාක දෙන්න එක උපකාරී වෙනවා. ඉළඟට කතමාජ භික්වේ සම්මාධිට්ටි අරියානාසවා ලෝක උත්තරා මංගං එතොට ආරය වූ අනාස්ව ලෝකෝතුරු මාර්ගන්ගේ සම්මාධිට්ටි මොකක්ද කියලා. යා භික්වේ අරිය චිත්තස්ස ආරය සිතක් ඇතිකර ගන්නකට අනාසව චිත්තස් අනාසව සිතක් ඇති කර ගන්න කෙනෙකුට අරිය මග්ග සමගන ආරි මාර්ගය යුත්තුව අරිය මග්ගම් භාවේතු ආරි මාර්ග වඩනකොට ආරය සිතක් ඇතිකරගන්න අනාසෝ සිතක් ඇතිකරගන්න ආරය මාර්ග වඩන කෙනෙකුට පඥ්ඥම් පං්ඉන්ද්‍ර මේ ප්‍රඥාව කියනක යෙදෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියනක යෙදෙනවා ඉළඟ ප්‍රඥා බලය කියනක යෙදෙනවා ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ කියන එක ඊළඟට සම්මාධිට්ටි මක්ගංග සම්මාධිට්ටි කියන මාර්ගන්ගේ මේ ඔක්කෝටම මේ ඔක්කම ලෞකික ලෝකෝත්තර සම්මාධිට්ටි බවට පත්වෙනවා ද අපි ප්‍රඥාව ගැන කතා කරනවා ප්‍රඥා ඉන්ද්‍රිය ගැන කතා කරනවා ප්‍රඥා බලය ගැන කතා කරනවා ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ කතා කරනවා සම්මාධිට්ටි මක්ගන්ගේ කියල කතා කරනවා කැනේ චතුරාර් සත්‍ය පිළිබඳ අවබෝධඥාන මේක තමයි ලෝකෝත්තර සම්මාධිට්ටිය කියෙන මේ සම්මාධිට්ටිය තුළින් එයා ලෝකෙන් සංසාරයෙන් එතර කරනවා සිලු කෙලේශයන්ගේ නිදහස් වෙන්න නැතන් දුකින් එයාව එතර කරන්න ඒ සම්මාධිට්ටිට හැකියාව තියෙනවා දැ ප්‍රඥාව කියනදේ තියෙන තාකල් අපි ආලෝක ඉන්න අය එත ප්‍රඥාව කියන දුක්කේ ඥාන දුක්ක සමුදේ ඥානන් දුක්ක නිරෝධය ඥාන දුක්ක නිරෝධ ගාමිනි පටිපදාය ඥාන මේ චතුරාර් සත්‍ය පිළිබඳව අවබෝධ ඥානය තුට ප්‍රඥාව තෝරන්නේ පජානාති පජානාතිකෝ භික්වේ තස්මා පඥවා උත්තති අවබෝධ කරගත්තා කියන අර්ථයෙන් එතරමකක්ද අවබෝධ කරගෙනද මේක තමයි දුක කියලා අවබෝධ කරගෙනන්න අයන් දුක්ක සමුදය මේ දුකටගත්ත මේකෙන් කියලා අවබෝධ කරගන්න තියෙනවා අයන් දුක්ක නිරෝධ මේක තමයි දුක් නැතිවීම කියලා අවබෝධ කරගෙනවා අයන් දුක්ක නිරෝධ ගාමිනි පද මේක තමයි දුක් නැති කරන්න මාර්ගය කියලා අවබෝධයක් තියෙන ආලෝකයක් තියෙනවා දැන් ආලෝකයේ තියෙන කෙනකොට පේනවා
දැන් අපිට ආලෝකය තියෙනවා නම් අහවල් තැන අහවල් දේ තියෙනවා කියලා පේනවා. ඒ වගේ තමයි ප්‍රඥාව නැමැති ආලෝකය හිතේ තියෙනවා. මේක තමයි දුක් නැති කරන්න මග කියලා අන මාර්ගයේ පේන හැම වෙලේම. එතකොට යා නිතරම මොකද කරන්නේ? දුක් නැති කරන්න නම් අන්න ආර්ය ශ්‍රාංග මාර්ගයේම ගමන් කරනවා. ඒ වගේම දුක හට ගන්නකොට ප්‍රඥාව තියෙනවා අන්න යට මේ දුක හටගත්තේ තණ්හාව නිසා කියලා දන්නවා. දුක් නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕනි කියලා අන්න එයට ආලෝකය තියෙනවා හිතේ. ඒතර ඒ නිසා කිසිසේත් කොයි මොහොතකවත් එයා අතරමං වෙන්නේ මං මුලා වෙන්නේ නෑ. අර දුකේ විපාක දෙකට එයා වැටෙන්නේ නෑ. සම්මෝහ විපාක, පරියටිත විපාක කියන ස්වභාවයට වැටෙන්නේ නෑ. හේතුව මොකද? ආලෝකයේ හිතේ තියෙන නිසා. ඒ නිසා හරියටම හැම මොහොතෙම පේනවා ඇයි දුක හටගත්තේ. ඒ නිසා මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙච්ච අයට අන්න හැම මොහොතෙම යට සංසාරයෙන් එතර වෙන්නේ නැත්නම් දුකින් එතර වෙන්න හැකි විදිහට මේ සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ප්‍රඥාව තියෙනවනම් ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවනම් එතකොට මේ ප්‍රඥාව කියන්නේ ඇහැක් වගේ හැම මොහොතේම අර ඇහැ තියෙනම හැම මොහොතේම අපිට පේනවා වගේ ප්‍රඥාව තියෙන හැම මොහොතෙම ජීවිතයේ යථා ස්වභාවයන් එයාට පේනවා. ඒ වගේම බලයක් තියෙනකොට අපිට හැම වෙලේම පුළුවන් ඕනම අභියෝගයක් ජය ගන්න. සමහර කෙනෙක් මට සල්ලි තියෙන මොන ප්‍රශ්නයවත් මට පුළුවන් විසඳ ගන්න. එහෙම නැත්නම් සමහර කෙනෙක් මට ආවල්ලාවල ඉන්න ලොකු බලයක් තියෙන ඉතින් මොනවාවත් මට නම් ගැටලුවක් නැහැ. ඒ බලය පාවිච්චි. ඒ වගේ තමයි ප්‍රඥාව නැමැති බලය තියෙනුන් මොන අභියෝග ප්‍රශ්න ජීවිතයට ආවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොන දුකක් ආවත් කරදර ආවත් අභියෝග ආවත් කර්ම විපාක පරිදන් දුන්නත් ප්‍රඥාව තියෙන කෙනෙකුට කිසිසේත් බය වෙන දෙයක් නැහැ. එයාට මේ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් හැමදේම එයාට ජීවිත අවබෝධයටම මොකද මේ ජීවිතේ ප්‍රශ්න කියන්නේම කමටහන් ඔක්කොම. ඒ හැමදේම කමටහන් කරගෙන ජීවිත අවබෝධය කරා යන්න පුළුවන්. මොකද වෙන සිද්ධි නිමිති කියන්නේ හැමදේම කමටහනක් අපිට. ජීවිතේ මොන දේ වුණත් සිද්ධ වෙන්නේම කමටහනක්. ඇහැට රූපයක් පෙවුණා කියන්නේ ඒක කමටහනක්. කනට සද්දයක් ඇහුණා කියන්නේ ඒක කමටහනක්. ඒක බැලුමක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රඥාව තියෙන කෙනාට හැමදේම යාට පේන ජීවිතේ අන්න අවබෝධ කරගන්න කමටහන. ඒ නිසා ඒක ප්‍රඥාව හරි බලයක්. බලය තියෙන කෙනා මොන අභියෝගාවක් එයා පුළුවන් එක මැරලන්න තමන්ගේ බලය පාවිච්චි කළා. ඒ වගේ ප්‍රඥාව නැති බලය තියෙන කෙනාට ජීවිතේෙන් හැම අභියෝගම ජය ගන්න හැකියාව තියෙනවා. මොන විදියට වැටුණත් එයාව කාටවත් වටන්න බෑ. ඉතින් ඒ වගේ ඒකයි ප්‍රඥාව බලය. ඒ වගේම මේ සම්මා දිට්ඨිය මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට කියන නම තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ යම් දෙයක් හටගත්තට පස්සේ ඒක අපි විමසන ස්වභාවය, මනසින් නුවණින් විමසන ස්වභාවයට තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ. මොන දේ ආවත් ඒක හැම වෙලේම ලියලා කඩලා බලන මොකද්ද මේ කියලා. කුසලයක් හටගත්තත් අකුසලයක් ආවත් හීන ධර්මයක් ආවත් පනීත ධර්මයක් ආවත් හැම වෙලේම මේක ලියලා බලලා මේක කරන අපි ඒක විපස්සනාව කියන්නේ තේමයි. නිතරම හටගත්ත අරමුණ මොකක්ද කියලා බලනවා. බලනකොට පේනවා අනිත්‍ය වශයෙන් පේනවා, දුක් වශයෙන් පේනවා, අනාත්ම වශයෙන් පේනවා, රෝගයක් ගනුවක් තුවාල බලන විදිහට යථා ස්වභාවයෙන්ම පේනවා. ඉතින් ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ නිතරම ආපු අරමුණ හොයන ගතියට. ඒකත් සම්මා දිට්ඨියේ එක කොටසක්. ඒකත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එතකොට මේ හැම ධර්මතාවයක්ම යෙදෙනවා නම් ඒ හැම වෙලේම අන්නයා සම්මා දිට්ඨියෙන් යුක්තයි. කෙනෙක් කියනවා මට ධම්මවිචේ සම්බොජ්ජංගය නම් තියෙනවා තාම සම්මා දිට්ඨිය නම් නැහැ කියේ නේද? එහෙම කිව්වොත් එහෙනම් එයා ඒක හරියට හඳුනාගෙන නැහැ. එහෙනම් ධම්මවිචේ සම්බොජ්ජංගය වඩන හැම මොහොතම සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. ඒකයි මේ සම්මා දිට්ඨිය ලෝකෝත්තරක පෙන්නන්නේ එකයි ආර්ය සිතත් දියුණු කරන, අනාසව සිතත් දියුණු කරන ආර්ය මාර්ගය වඩන කෙනෙකුට යම් ප්‍රඥාවක් යෙදෙනවන, ප්‍රඥා ඉන්ද්‍රිය යෙදෙනවන, ප්‍රඥා බලය යෙදෙනවන, ධම්මවිචේ සම්බොජ්ජංගය යෙදෙනවන, සම්මා දිට්ඨි මාර්ගාංගය යෙදෙනවන මේ ඔක්කොම ලෝකෝත්තර සම්මා දිට්ඨිය හැටියට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සම්මා සංකප්පයක් දේශනා කරන, සම්මා සංකල්පනා දෙආකාරව දේශනා කරනවා ලෞකික ලෝකෝත්තර වශයෙන්. සම්මා සංකප්පං භික්ඛවේ දයං වදාමි කියනවා. සම්මා සංකල්පනාවත් දෙආකාරයට දේශනා කරනවා.
අති භික්කවේ සම්මා සංකප්පෝ සාසෝ පුඤ්ඤභාගී උපදිවේපක්කෝ සම්මා සංකල්පනාවක් තියෙනවා ඒක සාසවා කියන්නේ කෙලෙස් සහිතයි ඒ වගේම පුඤ්ඤ භාගියා කියන්නේ පිනට නැඹුරුලා උපදිවේපක්කා කියන්නේ මතු විපාක සකස් කරලා දෙනවා තව සම්මා සංකල්පනාවක් තියෙනවා ලෝකෝත්තර සම්මා සංකල්පයේ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා අරියා කියන්නේ ශ්‍රේෂ්ඨත්වයේ කරා යන අනාසවා කියන්නේ ආශ්‍රව රහිත ලෝකෝත්තරා කියන්නේ ලෝකයෙන් ඈතර කරනවා එතකොට පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඈතර කරනවා එයාව ආයතන ලෝකයෙන් එහෙම නැත්නම් නිදහස් කරන එකයි මේකට මග්ගංගා නිවනට අංගයක් බවට පත් වෙනවා කතමෝච භික්ඛවේ සම්මා සංකෝ සාසෝ පුඤ්ඤ භාග උපදිවේපක්කෝ මේ සාස් කෙලෙස් සහිතව පුණ්‍ය පිනට නැඹුරුණු මතු විපාක සකස් කරලා දෙන සම්මා සංකල්පය දේශනා කරනවා නෙකම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා නෙකම්ම සංකල්පනා ගැන දේවල් අත්හරින්න එක දෙක කෙනෙක් කල්පනා කරන දෙක ආදීනෝ කල්පනා කරන ආදීනෝ කල්පනා කිරීමන්න නෙකම්ම සංකල්පනා වෙන ඒ වගේම මෛත්‍රී ආදී ගුණ දියුණු කරනම විශේෂයෙන් මෛත්‍රිය වඩනවා. ඒතෝ ඒක අව්‍යාපාද සංකල්පනා. ඊළඟට අවිහිංසා කියන ලෝකෙට හිංසනය කරන්න නැති විදිහට සංකල්පනා යෙදෙනවා. ඒක කොහොම අන්න සාසවා පුඤ්ඤ භාගයක පින සකස් කරලා දෙනවා. උපදි වේපක්කා කියන මතු විපාක ලබා දෙනවා. හැබැයි ඒවා සමග කෙලෙස් මිශ්‍ර වෙනවා. දැන් අපි මෛත්‍රී භාවනාව වඩනවා. මෛත්‍රී සමහර වැඩුවට පස්සේ මේ මට මෛත්‍රිය සිතක් තියෙනවා මගේ මෛත්‍රිය කියලා ඒ විදිහට මෛත්‍රිය සිත පිළිබඳව කෙලෙස් සහගත වෙනවා උපාදාන වෙනවා නැත්නම් අත්වාද උපාදාන වශයෙන් මේ සිතට බැඳෙනවා එතකොට ඒක ආශ්‍රව සහිතයි කියන්නේ එතකොට එතන අවිජ්ජාශ්‍රව තියෙනවා එතකොට හේතු නිසා සකස් වෙච්චි නැත්නම් අනිත්‍ය භාවයට පත් වෙනා වූ මේ සිතත් මම මගේ මටයි කියලා අන්න අල්ල ගන්නවා ඒක එතන ආශ්‍රව සහිතයි කියලා කියන්නේ හැබැයි ඒකෙන් එයාට මතු විපාක ලබා දෙනවා එතකොට බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා උපදින්න යට මේ සිත උපකාර වෙනවා ඒ නිසා ඒක ලෞකික හැටියට තමයි දේශනා කරන්නේ එතකොට ලෝකෝත්තර සම්මා සංකල්පනාව තමයි කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ මොකද මේ ආර්ය වූ අනාසව ලෝකෙන් ඈතර කරන සංකල්පනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ භික්ඛවේ අරිය චිත්තස් අනාසව චිත්තත් මේ ආර්ය සිතක් දියුණු කරන කෙනෙකුට අනාසව සිතක් දියුණු කරන කෙනෙකුට අරිය මග්ග සමාගින මේ ආර්ය මාර්ගයේ වාසය කරන නැත්නම් ආර්ය මාර්ගයේ ගමන් කරනකොට අරිය මග්ගම් භාවයේද මේ ආර්ය මාර්ගය වඩනකොට තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේසුසෝ අබිනිරෝපනා වචී සංඛාරෝ තක්කෝ කියන්නේ තර්ක කරන ස්වභාවයක් තියෙනවා විතක්ක කරන ස්වභාවයක් තියෙනවා සංකල්පනා වේදන කරන අරමුණට හිත නංවනවා දැන් අපි විපස්සනා කරනවා විපස්සනා අරමුණට හිත නංවනවා ඊළඟට චේසුසෝ අබිනිරෝපන සිත භාවනා අරමුණු තුලට නංවනවා විපස්සනාවට නංවනවා වචී සංඛාරෝ වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර දෙකට කියන දෙක තමයි වචී සංඛාර කියන්නේ. එතකොට මේ අපි භාවනා කරනකොට විශේෂයෙන් මේ යෝනිසෝ මනසිකාරය කරනකොට විපස්සනා කරනකොට දෙයක් පිළිබඳව අපේ මනසෙන් ඒකේ ආදීනව පිළිබඳව ප්‍රශ්න කරන ස්වභාවය නැත්නම් ආදීන සලකලා බලන මේ විදියට ආර්ය සිතක් දිනු කරනකොට ඒ යෙදෙනකොට තරංග කරනකොට විතරක් කරනවා කල්පනා කරනකොට ඒ හැම මොහොතේම ලෝකෝත්තර සම්මා සංකල්පනාව තමයි යෙදෙන්නේ විශේෂයෙන් විපස්සනා භාවනා කරනවා කියන්නේම දෙක ආදීනව කල්පනා කරනවා කියන්නේම ලෝකෝත්තර සම්මා සංකල්පනාවේ යෙදෙනවා එතකොට ඒ සංකල්පනාව තුළින් යාට සම්පූර්ණ ලෝකේ නැත්නම් මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න පුළුවන් මේ ආයතනයන්ගෙන් නිදහස් වීමේ හැකියාව තියෙනවා ඒ වගේම සම්මා වාචා පෙන්නනවා සම්මා වාචා භික්ඛවේ ද්වයං වදාමි සම්මා වාචා දෙආකාරෝ දේශනා කරනවා අත්ති භික්ඛවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපස්ස සම්මා වාචා තියෙනවා සාසවා කියන්නේ කෙලෙස් සහිත පුඤ්ඤ භාග්‍යයක් කියන්නේ පිනට නැඹුරු උපදිවේපක්කා කියන මාතු විපාක සකස් කරලා දෙන ඒ වගේම
තව සම්මා වාචාවක් තියෙන අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග. සම්මා වාචාවක් තියෙන ආර්ය වූ අනාසව වූ ලෝකෝත්තර කියන ලෝකයෙන් ඈතර කරන මාර්ගාංගයක් හැටියට. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෞකික සම්මා වාචාව තමයි මුසාවාදා වේරමණී, බොරු කීමෙන් වළකිනවා නම්, පිසුණු වචනයෙන් වළකිනවා නම්, පරුෂ වචනයෙන් වළකිනවා නම්, සම්පප්පලාපයෙන් වළකිනවා නම්, මේකට තමයි ලෞකික සම්මා වාචා කියන්නේ. කෙනෙක් බොරු කීමෙන් වළකින, වේරමණී කියන්නේ වළකිනවා කියන එකයි. බොරු කීමෙන් වළකිනවා, කේලම් කීමෙන් වළකිනවා. එතකොට ඒ බොරු කීමෙන් වැළකීම තුල යාට සංසාරේ සැප විපාක හදලා දෙනවා. ඒක පිනට නැඹුරු වෙනවා. මතු විපාක සකස් කරලා දෙනවා. හැබැයි ඒක ඒ බොරු කීම පමණින් මෙයා සංසාරයෙන් එතර වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දුකින් නිදහස් වෙන්නේ නැහැ. නමුත් එයාට ඒ බොරු නොකියෙන්නම එයාට සංසාරයේ සැප විපාක ලබා දෙන කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට ලෝකෝත්තර සම්මා වාචාව පෙන්නනවා මේ ආර්ය සිතක් දියුණු කරනකොට, අනාසව සිතක් දියුණු කරනකොට, ආර්ය මාර්ගයෙන් යුක්තව වාසය කරන කෙනෙකුට චතුයි වාචී දුච්චරිත, මේ සතර වචී දුච්චරිතයෙන්ම ආරති විරති පටිවිරති වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා අරිය අනාසවා ලෝකෝත්තර. එතකොට මේ ආර්ය මාර්ගය ආර්ය සිතක් දියුණු කරනකොට සම්පූර්ණ මේ වචී දුච්චරිතෙන් ආරති කියන්නේ රති කියන්නේ ඇලීම, ආරති කියන්නේ සම්පූර්ණ නොඇලී ඉන්න හැකියාව තියෙනවා. සම්පූර්ණ නොඇලිලා ඉන්නේ. ඊළඟට පටිවිරති කියන්නේ වැළකීලා. පටිවිරති කියන්නේ සම්පූර්ණ අයින් වෙලා, වේරමණී කියන්නේ වැළකීලා. එතකොට දැන් සමහර කෙනෙක් බොරු කියන්නේ, හැබැයි බොරු කියන්න තියෙන කැමැත්ත එහෙම එක අයින් වෙලා නැහැ. බොරු කියන්නේ නැති ඇයි කියලා හුවොත් එහෙම ඒක විපාක කියනවා, නිරේ යන්න වෙනවා. ඒ වගේ හින්දා තමයි බොරු කියන්නේ නැත්තේ. නමුත් ඇතුළාන්තයෙන් බොරු කීමට ඡන්දය කියන එක තියෙනවා. නමුත් අර ආදීනෝ නිසා තමයි බොරු කියන්නේ නැත්තේ. නමුත් ලෝකෝත්තර වශයෙන් මේ සම්මා වාචා කියන්නේ අපි සෝතාපන්න කෙනෙක් කිමු. සෝතාපන්නයට අන්න බොරු කියන්න ආශාවකුත් නැහැ. සම්පූර්ණ බොරුව කියන එකෙන් ඒ අය නිදහස් වෙලා තියෙන එකයි. ආරති රති කියන්නේ කැමැත්ත. බොරු කීමට කැමැත්තක්වත් හිතේ නැහැ. ඒකයි කැමැත්ත තිබුණොත් එහෙම ආය බොරු කියනවා. දැන් අප සමහර කෙනෙක් කාලයක් බොරු කියන්නේ නැතුව ඉන්නවා. Tamanට විපත්ති කරදර මොනවාරි ආපුවම බොරු කියනවා. ඒ මොකද අර බොරු කීමේ අර ආශ්‍රව ස්වභාවය අයින් කරලා නැහැ. ඒකයි. ඒ ආශ්‍රව ස්වභාවය අයින් කරුව නැතිද යට විපත්ති කරදර එනකොට අන්න බොරු නොකිය ඉන්න පුළුවන් කමක් නැහැ. මේ තමන් ආරක්ෂා වෙන්න මමත්වයේ කියන දේ විනාශ වෙයි, විපතට ලක් වෙයි කියන තැනදී සමහරලාට ඔන්න බොරු කියන්න පුළුවන්. ඒතෙක් සමහරලාට ඉතින් බොරු කියන්නේ නෑස් බොරු කිව්වන් සමාජයේ පිළිකුල් කරන මිනිස්සු ඒ වගේ එක අදහස් අරගෙන බොරු නොකිය ඉන්න පුළුවන්. හැබැයි අර සම්පූර්ණ බොරු කීමේ කැමැත්ත අයින් කරපු නැති හින්දා අන්න සම්පූර්ණ වෙනස් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. වැළකීලා ඉන්නවා යම් කාලයක් පමණයි. නමුත් ලෝකෝත්තර තැනදී එහෙම නෙවෙයි, සම්පූර්ණම මේ බොරු කීමට තියෙන කැමැත්තෙන්ම අයින් වෙන එක තමයි ලෝකෝත්තර සම්මා වාචා කියන්නේ. ඒතර ලෝකෝත්තර ඊළඟට සම්මා කම්මන්තය දෙආකාරයට පෙන්වනවා ලෞකික ලෝකෝත්තර. ඒතර ලෞකික සම්මා කම්මන්තය මොකද කරන්නේ? මලව සැප විපාක හදලා දෙනවා. ඊළඟට කෙලෙස් සහිතයි, පිනට නැඹුරුයි. එතකොට ලෝකෝත්තර සම්මා කම්මන්තය තමයි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. ආර්ය කියන ශ්‍රේෂ්ඨත්වයේ කරා යන ලෝකයෙන් ඈතර කරන සම්මා කම්මන්තේ. එතකොට ලෞකික සම්මා කම්මන්තේ පෙන්වනවා මුසා මේ ප්‍රාණාතිපාතා වේරමණී, ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමෙන් වළකිනවා, කාම මිච්ඡාචාරයෙන් වළකිනවා. ඒතර එහෙම වැළකීම තුලම එයාට අන්න සංසාරයේ මතු සැප විපාක ලබා දෙනවා. ඒතර ප්‍රාණඝාතයෙන් වැළකීම වළකින්න යට චේතනාත්මක ගොඩාක් පින් රැස් වෙනවා. ඒතර මතු සැප විපාක ලබා දෙනවා. එතකොට ලෝකෝත්තර සම්මා කම්මන්තයේදී හැබැයි මේ ත්‍රිවිධ කයෙන් කරන දුෂ්චරිත වලින් සම්පූර්ණයා ආරති විරති පටිවිරති වේරමණී අර සම්මා වාචා වගේ හොරකම් කරන්න හිතේ කැමැත්තක්වත් නැහැ. සතුන් මරන්න හිතේ කැමැත්තක්වත්
නෑ කාමිච්චාචාරයේදී හිතේ කිසිම කැමැත්තක්වත් නෑ ඒ කැමැත්ත සම්පූර්ණම අයින් කරලා තියෙන ඒ නිසා ඒක ලෝකෝත්තර වෙන්නේ එතකොට එතකොට ඒ තුළ කිසිම ආකාර කෙලෙස් මිශ්‍ර වෙන්නේ නෑ ඒ නිසා ලෝකෝත්තර විදිහට පත් වුනාම කොයි මොහොතවත් එයාසින් එහෙම බොරු සත්තු මරන්නේ හොරකම් කරන්නේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නෑ දැන් සෝතාපන්න වෙනකොට මේ මාර්ගංග සම්පූර්ණ වෙනවා මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සෝතාපන්න වෙනකොට සීලේසු පාරිපූර්ණ කියලා සීලය සම්පූර්ණ කෙනෙක් වෙනවා සමාධිස්මින් මත්ත සෝකාර සමාධිය සාමාන්‍යත ඊළඟට ඊළඟට ප්‍රඥාවත් එතරා ප්‍රමාණයකට තොට සෝතාපන්නනකට මේ සීලයෙන් කළ යුතුදේ බොහෝදුරටම කරගෙන නිසා සීලේ සම්පූර්ණ හැටිට තමයි කතා කරන එක අපි සෝතාපත්ති අංගයක් ඇටිට සීලිය තියෙන්නේ එතුර ඒ කතා කරනටත් සෝතාපන්නාගේ සෝතාපත්ති අංගයක් තමයි මේ ආර්ය කාන්ත සීලී යුක්තයි කෙනක ගැන ආර්යන් වහන්සේලා කැමැති වෙන්න විදිහේ සීලයකින්යා යුත්තයි අක්කණ්ඩ අච්චින්ද අසබල අකම්මාස විඤ්ඥුප්පසත්ත කියන්නේ එකයි අච්චින්ද කැන එහෙමෙන් කැල්ලනෑ කබර පැල්ලම් වගේ එහෙම පැල්ලන් සීලේ පැල්ලන්නේ ඒ වගේ කැඩල බිඳලා නෑ මැද හොදයි අග සීලේක ලෙහෙම එකක් නෑ ඉතාමත්ම පිළිසුදු විදියට එතට තන්නාදිටි මානුවට යන විඤ්ඥුප්පසත්ත ගැන නුව නැති අය ප්‍රසංසා කරන සමාධි සංවත්තනක ගැන ඒ හැම මොහොත මේ සීලේ සමාධීට උපකාර වෙන මොකද සීලේ නැතිවුණුත් තියෙන ප්‍රශ්නයතමයි විපලිසර වෙනවා එතට සීලයා තියෙන ස්වභාවත්තමයි විපලිසර බව නැති කරල තනතර හැම මොහොතම සමාධයට උපකාර වෙන විදිට සීලේ එකයි සමාධි සංවත්තනික වෙලා තියෙන්නේ එනිසා මේ ලෝකෝත්තර විදියට මේ සම්මා කම්මන්තයනකොට ඒක සම්පූර්ණම හොරකං කරන්නනම් තියෙන ආශාවෙනුත් එයා වේරමණි විතරක් නෙවේ සෙස්සාපදයක් හැට විතරත් නෙවේ හිතෙත් එහෙම එකක් නෑ අපි දැන් සිත්සාව නිසා සිල් එහෙම සිල් රකිනවා සිස්සාවත්තියෙන් හින්දා නීතියක් නෑකිවොත්තේ මනි පැතරා ආයි කරන්න පුළුවන් නමුත් සෝතාපන්න එහෙම නෑකෙන් සම්පූර්ණ හිතිනොත් ඒකින් තේ කැමැත්තත් අයි කල තින හොරකං කරන්න වගේ හොරකං කරන්න තින ආශාවත් නැති කරලා තියෙන නිසා කාටොත් එම උපදවන්න හැකියාවකුත් නෑ ඒ සතමයි කටයා කවදාපත් නිරේ යන්න නෑ කියන්නේ ඒ නිරේ යන වැරදි අයතින් වෙන නැමකද මේ ප්‍රාණගාතික නිරේ සංවත්තනිකයි මේ ප්‍රාණගාතය බහුල වශයෙන් කරොත් නිරේ ගිහිල උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වගේ නිරේ යන අකුසලයේ අයින් වෙන්නේ නැත්තේ ඒකයි ඊළඟට මිච්ඡා සම්මා සම්මා ආජීවය දෙයාකාරයට පෙන්නවා ලෞකික ලෝකෝත්තර අවසෙන් සම්මාජීවය දෙයාකාරයට පෙන්නවා එත ලෞකික සම්මාජීවය තමයි මිච්ඡා ආජීවයෙන් වෙන් වෙලා සම්මා ආජීවයෙන් කටයුතු කරනවා එතුර ගිහි පැවිදි අයට තියෙනවා වැරදි විදියට ජීවත්වීම ප්‍රති දේවල්තින ඒ දේවල්වලින් ගිහි පැවිදි දෙගොල්ලම වෙන්ගෙන ගිහි අය වැසයෙන් නොකට යුතු වෙළදාමාදී දේවල්තනිවැන් වලකින පැවිදි අයට පුහන ලපරකං ආදී ලාභසත්කාර ලබන විවිධාකාර ප්‍රාත්මික වැඩකන ඒවයි ජීවත්වෙනවනම් වෘතින් කල්ල එක දේවල් කල ජීවත්වනන උකො මිච්ඡාජීවයට දේශනා කරනවා එතර ඒකින් වැලකීම ලෞකික අන්න සම්මා ආජීවය බවට පත්වෙනවා දැන් නිවැරදි පිළිවෙතකට ජීවිතයමයකරත් එයා සුගති උපදින්නේ උපකාර වෙනවා දැන් හොරකා මේ වැරදි විදිේ විදියට ධනය හම්බ කරලා කටකුර යර දුගති උපදින්න හේතු වෙනවා ඒවගේ තම පැල්ගී පැවිදි හැමෝටම හෙමයි එත ලෝකෝත්තර සම්මාජීව තමයි සම්පූර්ණ මේ මිච්ඡාජීවෙන් ආරති විරති පටිවලත වේරමණි කැනෙක සම්පූර්ණය වැරදි විදියට කිසිම දෙයක් හරි හම්බ කරන්න ජීවත්වෙන්න මේ ආශාවක්වත් නෑ මැරණ සමල්ලට වැරදිදිට වෘතියක් කරන්නේ නෑ ඒ තත්වයට හිත පත්වෙනවා එකයි ලෝකෝත්තර කියන්නේ එක ආරිමාර්ග පටන කෙනෙකුට ආරියමාර්ග සමගිනෝකෙන් ආරිමාර්ග යුද්ධ කෙනටතම එක තියෙන්නේ අරියමක්ගම් භාවයතුකින් ආරිමාර්ග වර්ණ කෙනෙකුටතම එහෙම තියෙන්නේ දැන් සෝතාපන්න කෙනෙක් කණ්ඩ නැතිවුණත් එහෙම සත්තු වෙනදන් කරන්න යන්න නෑ වහල් වෙනදන් කරන්න යන්න වසවිසි වෙනදන් කරන්න යන්න මැරුණත් ඒදේ කරන්නේ නෑ
ඒක ලෝකෝත්තරයි කියන්නේ ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක මොකද සෝතාපන්න වෙනකොට අර මේවා මේ තත්ත්වය පත් වෙලා තියෙන්නේ. ඒකනේ අපි සෝතාපන්න කියලා කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ග සමහර අංග එයට පිටලා අහවරයි. ඒවා දැන් ආයෙ වඩන්න දෙයක් නැහැ. ඒක ඒකෙන් ආරති විරති පටිවිරති කියන්නේ ඒක සම්පූර්ණ අයින් වෙලා තියෙන්නේ. ඉතින් ආයෙ වේරමණී වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අය කල්ලාතුමේ සීලෙන් කළ යුතු දේ ෆවුන්ඩේෂන් ඉස්සෙල්ලා දාගන්න ඕගේ සීලය ඉස්සෙල්ලා පරිපූර්ණ කරගන්න ඕනේ කටිගේ ජීවිතේ. එතකොට සම්මා වායාමත් ලෞකික ලෝකෝත්තර වශයෙන් තියෙනවා. එතකොට ලෞකික දෙයක් ලබන්න අපි වෑයම් කරනවා නම් උත්සාහ කරනවා නම් ඒක ලෞකික වශයෙන් සම්මා වායාම ක්‍රියාත්මක. ලෝකෝත්තර දෙයක් ලබා ගන්න අපි උත්සාහ කරනවා නම් අපි කියමු ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න අපි මහන්සි ගන්නවා නම් අන්න ඒ වෙලාවේ සම්පූර්ණ ඒ වායු කරන උත්සාහය ඒ සම්මා වායාමේ ලෝකෝත්තර වෙනවා. ඒ වගේම තමයි අපි මේ හැම දෙයක් කරන්න සිහිය පිහිටුව ගන්න ඕනේ. උත්සාහ වීර්ය වගේම සිහියත් ඕනේ. සිහියෙන් තොරව අපිට කිසි දෙයක් කරන්න බෑ. එතකොට සිහියෙන් තමයි අපි මේක සම්මා දිට්ඨිය මේක මිච්ඡා දිට්ඨිය කියලා වෙන් කරගන්නේ. එතකොට ඒ සිහිය පිහිටුව විදිහට මේක. එතකොට ලෞකික වශයෙන් අපි දේවල් සම්මා දිට්ඨිය ඇති කරන්න ක්‍රියාත්මක සිහිය දියුණු කරගන්නවා. එතකොට ලෝකෝත්තර වශයෙන් උත් අපි දියුණු කරගන්නවා. එතකොට ඒ අවස්ථාවලට අනුරූපව ඒව ලෞකික ලෝකෝත්තර වශයෙන් ඒ සිහිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අංග 8ම යෙදුනොත් අංග 7ම තිබුණොත් තමයි යන්න කෙනෙකුට අර ලෝකෝත්තර සම්මා සමාධිය පිහිටන්නේ. මේ අංග 7ක්ම යුද්ධයකට තමයි අපි සම්මා සමාධිය කියන වචනේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ ඉස්සෙල්ලා සමාධිය වඩනවා. හැබැයි ඒක සම්මා සමාධියක් වෙන්නේ නැහැ. හේතුව මොකද? ඒක සම්මා දිට්ඨිය යුද්ධ එකක් නෙවෙයි. ඒ සමාධිය සම්මා සංකල්පයෙන් යුත් එක්කුත් නෙමෙයි. සම්මා වාචාවෙන් යුත් එක්කුත් නෙමෙයි. සම්මා වායාමයෙන් යුත් එක්කුත් නෙමෙයි. සම්මා ආජීවයෙන් යුත් එක්කුත් නෙමෙයි. සම්මා වායාමයෙන් යුත් එක්කුත් නෙමෙයි. සම්මා සතියෙන් යුත් එක්කුත් නෙමෙයි. ඒතර බුද්ධ ශාසනය තුල සම්මා සමාධියක් තියෙනවා නම් ඒක සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙච්ච එක. සම්මා වායාමයෙන් පෝෂණය වෙච්ච මේ සම්මා සංකල්පනාවෙන් පෝෂණය වෙච්ච සම්මා වාචාවෙන් සම්මා කම්මන්තයෙන් සම්මා ආජීවයෙන් සම්මා සතියෙන් සම්මා සමාධියෙන්. එතකොට මේවාගෙන් වැඩිච්ච එකක් තමයි මේවාගෙන් පිහිටිච්ච එකක් තමයි අර සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට ඒක සම්පූර්ණ එකයි ලෝකෝත්තර භාවයටම පත් වෙලා තියෙන්නේ. මොකද ඒකට සම්මා දිට්ඨිය ඔක්කොම මාර්ග අංග වලින් යුක්ත තමයි සම්මා සමාධිය සකස් වෙන්නේ. ඒ සම්මා සමාධිය තියෙන කෙනාට සම්මා ඥාන සම්මා විමුක්ති ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඕන තරම් ලෝකෙ මේ සමාධිය කියන එක දිනු කරනවා, ඥාන දිනු කරනවා. හැබැයි ඒ ඥාන දිනු කරාට ඒ ඥාන තුල ඉඳගෙන ආය මතු සංසාරේ සැප විපාක ලබා ගන්න දිව්‍ය ලෝකවල උපදින්න දෙයක් වෙනවා මිසක් ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ ඒ සමාධිය. ඒතර බුද්ධ ශාසනය තුල වඩන සමාධියම නෙවෙයි අර සම්මා දිට්ඨියේ යුත් එකක්. සම්මා සංකල්පනාවේ යුක්තයි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති කියන මේ අංග 7ෙම යුත් එකක්. ඒ නිසා ඒක හොඳට පිහිටි සමාධියක් බවට පත් වෙනවා. උපමාවකට පෙන්නනවා කලයක් දරණුවකින් තොරව තිබුත් නිතරම කලයේ පෙරලෙනවා. ඒ වගේ තමයි සිතේ සමාධිය ඇති කරගත්තට අර සම්මා දිට්ඨිය නැත්තම් සම්මා සංකල්ප නැත්නම් ඒ සමාධිය පවත්වන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි උනා සමාධිය උන තරම් වඩලා තියෙනවා. නමුත් තාම හිතේ ඒවා දැන් නැහැ. සමාධි වඩලා කළා තමයි බ්‍රහ්ම ලෝකේ ඉඳලා සමානලාට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ වඩපු සමාධිය මොකද වෙන්නේ? නැති වුණා. ඒ හේතුවයි ඒක ලෞකිකයි. ඒක ලෞකික සැප විපාක හදලා දීලා පුණ්‍ය භාගය පිනට නැඹුරුණා. උපදී විපාක මත විපාක හදලා දුන්නයි සමාධිය. මේකයි. හැබැයි දැන් දියුණු කරවුවොත් සමාධියක් ඒක එහෙම වෙන්නේ නැහැ. ඇයි දැන් සම්මාදිට්ඨිය ජීවිතවයි කරන්නේ. ඇයි සමාධිය වඩන්න කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝධයටයි. ඒ වගේ අපි අන්න දර්ශනීය යුතුව තමයි සමාධිය වඩන්න. දැන් ලබන සමාධිය පිළිබඳ සම්මාදිට්ඨියක් තියෙනවා. සමාධිය මොකද්ද? සංස්කාරයක් කියලා අවබෝධ කරගන්න. සමාධිය කියන්නේ මම්මාගේ මටයි එකක් නෙවෙයි. සමාධිය වඩන්නේ ඊතර වීම පිණිස මිසක් අරගෙන යන්න නෙවෙයි. ඒ නිසා සමාධිය ඇසුරු කරන්නේ මම මාගේ මටයි තී නිට්ටය සුඛය ආත්මයි. අපි සමාධියක් දකින්න මොකද්ද? පංච උපාදාන ස්කන්ධයක් හැටියට. ඒතර ඒකයි සම්මාදිට්ඨිය යුද්ධය කරන හින්දා තමයි අපිට එම සමාධිය සකස් වුණොත් එකපාරටම මේකත් පංච උපාදාන ස්කන්ධයක් කියලා දකින්න පුළුවන්. මොකද ආලෝකයෙන්
වශයෙන් වඩපු සමාධියක් නිසා ඒකයි. එතකොට සම්මා දිට්ඨියෙන් යුතු වඩ තාලෝකී ඉඳලා තමයි සමාධිය වඩලා තියෙන්නේ. ඒක සමාධිය මම මාගේ මට අයිති නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගන්නෙ නෑ. ඉතින් ඒ නිසා ඒකයි සම්පූර්ණ බුද්ධ ශාසනය තුළ අපි දියුණු කරනකොට ඒක ලෝකෝත්තර වෙනවා. ඒක ලෞකික වෙන්නේ නැහැ. මොකද සම්මා දිට්ඨිය තුල පිහිටගෙන අපි ඒ දේ කරන නිසා. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි එතකොට දුක් නැති කරන්න තියෙන මාර්ගය. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද නිතරම කරන්න ඕනේ? භාවයේ තබ්බං කියන වඩන්න ඕනි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්පූර්ණම වඩන්න ඕනි දෙයක්. එතකොට දුක්ඛ සත්‍ය පරිඤ්ඤය කරනවා, සමුදය සත්‍ය පහතබ්බං, නිරෝධ සත්‍ය සත්‍චිකාතබ්බං කියනවා, මාර්ගයේ සත්‍ය භාවයේ තබ්බං. එතකොට මේ චතුරාර්ය සත්‍ය අපේ ජීවිතයට මේ අවස්ථා තුනකදී සම්බන්ධ කර ගන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක චතුරාර්ය සත්‍ය මේ ඉස්සල්ලාම කරන්න ඕනේ, මේක ආරක්ෂා කරන්න ඕනේ. සත්‍යානුරක්ඛී කියන සත්‍ය ආරක්ෂා කරන්න ඕනේ. දෙවෙනි වැඩපිළිවෙල තමයි සත්‍යානුබෝධ, මේ සත්‍ය අවබෝධ කර ගන්න ඕනේ. තුන්වෙනි වැඩපිළිවෙල තමයි සත්‍යානුපatti, සත්‍යයට පැමිණෙන්න ඕනේ. දැන් රහතන් වහන්සේලා කියන්නේ සත්‍යයට පැමිණිච්ච අය. ඒ කියන්නේ උන්වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධය පරිපූර්ණ කරගත්ත අය. උන්වහන්සේලා සත්‍ය තුල ඉන්නේ. මේක දැන් නිරෝධය කියන එක උන්වහන්සේලා අනාර සත්‍චිකාත පසාසත් කරගෙන ඉන්නේ. ඊළඟට සමුදය කියන්නේ ප්‍රහාණය කරලා ඉන්නේ. ඊළඟට මාර්ගය කියන්නේ වටලා ඉන්න භාවිතන්න වෙන දුක කියන්නේ පරිඤ්ඤය. ඒකයි උන්වහන්සේලා අර මේ සත්‍යානුපatti කියන සත්‍යයට පැමිණලා ඉන්නේ. අහවර කරලා තියෙන්නේ. එතකොට සෝතාපන්න ඉඳලා අනාගාමී තත්ත්වයට දක්වා කවුද? සත්‍යානුබෝධ, සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. එයාට අර සත්‍ය ඥාන වශයෙන් කෘත්‍ය ඥාන වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. එයාට සත්‍යානුබෝධයි කියලා කියන සත්‍ය අවබෝධ කරගත්ත පිණිස. ඒ නිසා එයා දන්නවා මේක තමයි දුක කියලා අර අවබෝධ. දුකට කළ යුතු දේ අවබෝධ කරගෙන තියෙන්නේ. දැන් අපි සමහරලාට දුකට කළ යුතු දේ කරන්නේ දුක පහතබ්බං කරන්න යනවා. සමුදය තමයි අපි ඔන්න අයින් කළ යුතු දේ, ඒක තමයි අපි වඩන්නේ. හිතේ කෙලෙස් වර්ධනය කරගන්න, තණ්හා වර්ධනය කරගන්න, ආශා වර්ධනය කරගන්න, අයින් කරපු දේ වර්ධනය කරගන්න, අවබෝධ කරගත්තු දේ ප්‍රහාණය කරන්න යනවා. ඊළඟට මාර්ගය වඩන්නේ නැහැ, වෙනත් ආකාර දේවල් තමයි අපි කරන්නේ. මොකද අපි දන්නේ නැති නිසා. ඒතකොට අපි සම්මා දිට්ඨිය ඇති කරගන්න නෙමෙයි, සම්මා සංකල්පන ඇති කරන්නේ නෙමෙයි, මහන්සි ගන්නේ මිච්ඡා සංකල්පන තමයි අපි ඇති කරගන්නේ. වැරදි දේවල් නොයෙක් දේවල් කල්පනා කරනවා දුකින් නිදහස් වෙන්න කියලා. එතකොට සෝතාපන්නාදී අය එහෙම නෑ. ඒ අය හරියටම දන්නවා මොකද්ද මේ චතුරාර්ය සත්‍යයට කළ යුතු දේ කියලා. ඒ අය සත්‍ය අවබෝධ කරගත්ත අය. ඊළඟ ශ්‍රාවකයෝ මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන පිරිස වෙන්න ඕනි. ඊළඟ අය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අය නෙමෙයි, ආරක්ෂා කරන අය. අපි කියන දෙයක් අපි නිතරම කියන ඕක ආරක්ෂා කරගන්න. ඔයාට ඕක මතු ප්‍රයෝජනීය පිණිස උපකාර වෙනවා. ඔයාට දැන් ඕක වටින්නේ නැති වුණාට අපි කියන ඔයාට අනාගතේ ඕක ගොඩාක් වටින නිසා ඔයා ඕක සුරක්ෂිතව පවත්වා ගන්න කියලා. එතන එයා සුරක්ෂිතව පවත්වා ගන්නේ අරයා කියන අනාගතේ ඔයාට ඔයාට උපකාර වෙනවා. ඉතින් උපකාර වෙනවා කියන පිළිගැනීමත් එක්ක මොකද වෙන්නේ? අර දේ එයා ලේසියෙන් නැති කරගන්නේ නැහැ. පොලිස් කර තියාගෙන ඉන්න. හැබැයි වටිනාකම තාම ලොකුවටම තේරෙන්නේ නැහැ. හැබැයි වටිනා දෙයක් මේ අනාගතේ ප්‍රයෝජනේ පිණිස දන්න නිසා එයා ඒක ආරක්ෂා කරගෙන යනවා. එතකොට අනාගතයේදී එයාට අන්න ඒක අවශ්‍යතාවයක් වෙනවා. එතකොට අර තමන් ආරක්ෂා කරපු දේම තමයි අවශ්‍ය වෙන්නේ. ඒකයි. එතකොට එයාට දන්නවා මේක මට ආරක්ෂා කරන්න කිව්වේ මෙන්න මේ වැඩේ ගන්න තමයි කියලා. එතකොට එයාට ඒක අවබෝධ වෙනවා. එතකොට එච්චර කල් ආරක්ෂා කරගෙන ආවේ කෙනෙක් කියපු නිසා. ආන්නේ වගේ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකන් ශ්‍රාවකයෝ මොකද කරන්න ඕනි? ආරක්ෂා කරගන්න ඕනි. දුක්ඛ සත්‍ය ආරක්ෂා කරගන්න ඕනි. සමුදය සත්‍ය ආරක්ෂා කරගන්න ඕනි. නිරෝධ සත්‍ය ආරක්ෂා කරගන්න ඕනි. මාර්ග සත්‍ය ආරක්ෂා කරගන්න ඕනි. මොකද අපිට මේක අමතක වෙනවා. දැන් මාර්ග සත්‍ය නිතරම අමතක වෙනවා. දුක ආපු ගමන් මොකද කරන්නේ?
සම්මා දිට්ඨිය සම්මා සංකල්ප රණෙමි ඇති කරගන්න බෑ. දුක් නැති කරන්න ඉතින් අර බාහිර දේවල් වලට තමයි අපි ඇදීලා යන්නේ නේද? අපි නොයේ පුද පූජා කරන්න යාග හෝම කරන්න ඕවට තමයි යන්නේ දුක් නැති කරගන්න. ඒකේ දෙවියන්ගෙන් ඉල්ලනවා නොයේ කෙනාගෙන් දුක් නැති කරන්න කියලා හරියට අපි ආඥා කරනවා ප්‍රාර්ථනා කරනවා මේ ආඥා ටික එකතු කරොත් එහෙම ලෝකෙ ඉල්ලන තරම් හැමෝම හැම මොහොතේ මනේ මට වැටලා මම පත්තල ඉන්නේ මේ දුකින් නිදහස් කරන්න කියලා කොච්චර ඉල්ලීම් කරනවාද? මොකද කොහොම හිතන්නේ ඉල්ලීම තුල තමයි දුක් නැති කරන්න පුළුවන් කියලා. ඒ නිසා හැමෝම හැම වෙලෙම බලන්න උඩ කවුරු හරි මගේ දුක් නැති කරන්න උඩ ඉන්නවාද කියලා. එතකොට දුක් නැති කරන කෙනා ඇත්තටම තමා තුළම තමයි ඉන්නේ. තමා තුළමයි තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ දුක තියෙන්නේත් මෙතන, සමුදය තියෙන්නේත් මෙතන, නිරෝධය තියෙන්නේත් මෙතන, මග තියෙන්නේ මෙතන. අපිට මග තියෙන්නේ මෙතන නෙවෙයි මහා පබල පුජ්‍යලය තුළ තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අයට වඳින්නේ පුදන්නේ ඉල්ලන්නේ ප්‍රාර්ථනා කරන්නේ මං මගේ දුක් නැති කරන්න ඕනේ කවුරු හරි මන් දිහා බලන්න ඕනේ නැද්ද මේ ලෝක දෙවියෝ අපි දිහා බලන්නේ නැද්ද නේද? ඉතින් ඒ විදිහට හිතනවා. ඒතර දුක් නැති කරන්නේ එකම කෙනා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට ශාවකයෝ හැටියට අපිට ආරක්ෂා කරගත යුතු දෙයක් නැත්නම් අපිට ඒක මොකද වෙන්නේ නිතරම අමතක වෙනවා. ඒ වගේම අපිට දුකත් නිතරම අමතක වෙනවා. මේ අවබෝධ කරගත යුතු දුක හැම මොහොතෙම බලන්නේ මොකද්ද? දුක්ඛ නිමිති අයින් කරන්න පුදුම වෑයමක් කරන්නේ. හට ගන්න දුක්ඛ නිමිති. පුජ්‍යලේ දුක වුණොත් ඔන්න පුජ්‍යලෝ නැති කරන්න පුජ්‍යලයන්ගෙන් පැනලා යන්න යනවා. ඊළඟට ඒ විදිහට බාහිරව දුක්ඛ නිමිති දැක්ක ගමන් දුක දැක්ක ගමන් ඒක නැති කරන්න තමයි අපි මහන්සි ගන්නෙ. ඒවා එකක්වත් නැති කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඔක්කොම අවබෝධ කර ගන්න ඕන. නමුත් අපිට අමතකයි. අවබෝධ කරගත යුතු දේ පහාණය කරන්න යනවා. ඊළඟට කෙලෙස් කියන්නේ නිතරම අයින් කර යුතු ඒවා වර්ධනය කර ගන්නවා. තණ්හාව, දිට්ඨි, මාන, රාග, දේශ, මොහ ආදී විශේෂයෙන් තණ්හාව කියන දේ කැමැත්ත කියන දේ අයින් කරන්න කැමැතිම නැහැ. කැමැතිම නැති දේ තමයි තණ්හාව අයින් කරන්න. ඒක තමන් යමකට කැමති නම් ඒ කැමැත්ත අයින් කරන්න හරි අකමැති. එතකොට අර දුක අපිට මේ චතුරාර්ය සත්‍ය තුළ නිතරම අමතක වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට දුක් නැතිවීම කියන්නේම තණ්හාව නැතිවීමමයි. එතකොට ඒකත් හරි අමතක වෙනවා නිතර. මේ තණ්හාව නැතුණු දුක් නැති වෙනවා කියලා දන්නේ නැහැ. එතකොට තණ්හාව නැතුණු දුක් නැති වෙනවා කියන අන්න හැම වෙලෙම අපිට මතකයේ තියෙනවනේ අපි හැම වෙලෙම බලන්නේ මොකක් කරන්නද? තණ්හාව අයින් කරන්න. එතකොට තණ්හාව අයින් කරන්න තණ්හාව කොහෙද තියෙන්නේ කියලා තමයි හැම වෙලෙම බලන්නේ. එතකොට තණ්හාව පදිංචිලා තියෙන අර දුක තුල. ආන්නේ ඒ නිසා තමයි දුක තුල නම් ඉන්නේ ඒක අවබෝධ කරගන්න ඊට පස්සේ බලනවා. එතකොට දුක්ඛ නිමිති අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. ඒක අවබෝධ කරගන්න උටන්න තණ්හා ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ නිසා නිරෝධය තාර්ශා කරන්න ඕනේ. නිරෝධය අමතකුණොත් ඔක්කොම අහවර. ඉතින් අපි නිර්වාණය කියන එකට හරිය බයයි. ඉතින් අපි නිර්වාණය ප්‍රාර්ථනා කරන්නේ කාටද? මැරිච්චයට. ඒකයි. මැරිච්චයට නිර්වාණය ප්‍රාර්ථනා කරන මිසක් මේ ජීවත් වෙන අපි නිර්වාණය ගැන හිතන්නේ නැහැ. නිවන් දැක්කොත් එහෙම වන් නැති වෙනවා කියලා හරි බයයි. ඒ නිසා නිවන ගැන වැඩි හිතන්නේ කැමති නැහැ. නමුත් අපි නිවන කියන එකේ අර්ථ වශයෙන් මොදවර සිය තියන්නේ මේ තණ්හාව නැතිවීමමයි නිවන. තණ්හක්කයෝ රාද නිබ්බානං. රාදනේ නිර්වාණය කියන්නේ තණ්හාව නැතිවීම. ඒතර ඒක අමතකුනොත් ඒ මොකද වෙන්නේ? නිවන් දකින්න ටිකක් අදිමදි කරන. මොකද නිවන් දැක්කම මන් නැති වෙයි, මං උපදින්න නැති වෙයි, මගේ දේවල් නැති වෙයි නේද? ඉතින් එතකොට මොකද වෙන්නේ? අර අපි මමත්වයේ ඉඳගෙන තමයි නිවන දිහා බලන්නේ. එතකොට මම නැති වුණාම අපර නිවන් දකින්න එක ටිකක් ආපස්සට මීට දානවා. ඒ මන් නැති වෙනව නිවන් දැක්කම. ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙනවා. නැත්තම් නිවන කියන්නේ තවත් සුන්දර ලෝකයක් වගේ හිතනවා. මොකද නිර්වාණ අබේ භූමියට ගියාම මේ ප්‍රශ්න නැහැ නේද? ඒක නිවන කියන්නේ මේ මොහොතේ ලබා ගන්න පුළුවන් දෙයක්. මේ මොහොතේ අපේ හිතේ තණ්හාව නැති වුණොත් ඊළඟ තප්පරේ ආන නිරෝධයට පත් වෙනවා. නිවන් දැක්ක පුජ්‍යලේ බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ ආරක්ෂා කරගන්න අපි පුළුවන්. ඉතින් මේ ආරක්ෂා කරන්න වැඩපිළිවෙල පහක් පෙන්නනවා. මේ චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරගන්න නම් සද්ධා, රුචි, අනුස්සවන, ආකාර පරිවිතර්ක, දිට්ඨි විඥානකාන්ති. එතකොට සද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට උන්වහන්සේ අවබෝධය තමයි ඉදන් දුක්ඛං අරිය සත්‍ය. මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ. එතකොට ඒ විදිහට අපි පිළිගන්නවා මේ දුක්ඛ සත්‍ය කියන්නේම ඉපදීම දුකයි, ජරාව මේ විදිහට. එතකොට ජරාව කියන්නේ මොකද්ද? පිළිගන්න ඕනේ.
යාතේ සන්තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායා ජරාජීරණතන් කණ්ඩිච්චම් පාලිච්චම් වලිචිතායනෝ සංහාන ඉන්ද්‍රයානම් පරිමොකද ජරාව කියනකත් අපිට අමතක කරලා යනවා. එක කිව්වොත් ජරාව කියන්නේ වෙන එකක් කියලා ඉතින් ජරාවත් අමතක කරලා යනවා. මරණයත් අමතක කරලා යනවා. ඉතින් ඒ නිසා ඒවා අන්න අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ජරාව කියන එක මෙන්න මේ විදිහටයි තෝරලා තියෙන්නේ. යාතේ සන්තේ සංසත්තානං ඒ විදිහට ශ්‍රද්ධාව පිටුව ගන්න. ඒක තමයි ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ. මොකද ශ්‍රද්ධාව කියන්නේම සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒතර උන්වහන්සේ අවබෝධ කරගත්තේ මොකද්ද? චතුරාර්ය සත්‍යය. ඒක උන්වහන්සේ පනවලා තියෙන. ඒ පනපොදේ අපි බාර ගන්න ඕනේ. අපි පනවන්න යන්න හොඳ නෑ. එක එක්කෙනා පනවනවා බාර ගන්න යන්නත් හොඳ නෑ. ඒතර පොඩි ළමයින්ටත් පැහැදිලි ලෙස තේරෙන විදිහට මේ ජරාව තව විවරණය කරලා බෙදලා තියෙනෝනේ. ප්‍රකට කරලා තියෙන උත්තානි කම්මා. ඒ නිසා මේක තුන් තේරිලි වගේ කාටවත් තෝරන්න දෙයක් නෑ. ඒක උන්වහන්සේ විවරණය කරලා බෙදලා තියෙන්නේ. මොකද්ද මේ ජරාව කියන්නේ? මරණය කියන්නේ මොකද්ද? මේ ඔක්කොම ශෝකය පරිදේවේ දුක්ඛ දුම්නස මේ ඔක්කොම දැන් මේවයි විස්තර කරා. ඒතර අපි ඒවා පිළිබඳව ශ්‍රද්ධාව පිහිටුව ගන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක්. ඒකයි සද්ධාති තථාගතස්ස බෝධි. ආනේ ශ්‍රද්ධාව තියෙන තාක්කල් මේ සත්‍ය අමතක වෙන්නේ නැහැ. ඒතර සත්‍ය ආරක්ෂා කරන්න තියෙන එක දෙයක් තමයි මොකද්ද? අන්න ශ්‍රද්ධාව කියන දේ. ඊළඟ තමයි රුචි කියන දේ. කැමැත්ත තියෙන්න ඕන. ඒකයි. දැන් ඇත්තටම චතුරාර්ය සත්‍ය කියන දෙයට අපි එහෙම හිත කැමැත්තක් එහෙම තියෙන එක නෙවෙයි. ඒක ඒ නිසා මේ දැන් නිවන පවා එහෙම කිව්වට දැන් නිවන ප්‍රාර්ථනා කරොත් එහෙම නේද? ගෙදර ඇවිල්ලා සමහරට ගහලා තිබ්බත් එහෙම බෝඩ් එකක් කියව නිවන් සුව ලැබේවා කියලා සමහරවිට ඒක ටිකක් නේද? කැමති වෙන්නේ නැහැ. හැම වෙලෙම කොත් අනේ ඔයාලට නිවන් සුව ලැබෙන්න ඕනේ කියලා. නේද? සමහරවිට හිත එහෙම කැමති නැහැ. මොකද මේ මලමිනී වලට ප්‍රාර්ථනා කරන එකන්නේ නිවන් සුව ලැබේවා කියලා. ජීවත් වෙනවා මට මොකද මේ නිවන් සුව කියලා. ඒ වගේම මේ තණ්හාව නිසා ඔයාගේ හිතේ තියෙන තණ්හාව නිසා තමයි ඔයා දුක් විඳින්නේ කියලා හැම වෙලෙම කවුරු හරි කිව්වොත් කැමති දාන්න. එහෙම අහන්න කැමති නෑ. ඔයාට දුක් දෙන්නේ අරයා මෙයා කියා කිව්වොත් එහෙම හරිය කැමති නේද? එතන බලන්න අපි ඇත්තට කියන දෙයට රුචිය නැහැ. ඒක යථාර්ථය අහන්න කැමති නෑ. ඔයා දුක් විඳින්නේ අරයා නිසා මෙයා නිසා ඔක්කොම කියා කියනකොට හරිය කැමති. ඔයා දුක් විඳින්නේ ඔයාගේම තණ්හාව නිසා කිව්වොත් එහෙම ඒක අහන්න කැමති නෑ. මගේ තණ්හාව නිසා කොහොමද මම දුක් විඳින්නේ කියලා. මොකද මට දුක් හදලා දෙන කෙනෙක් නෙවෙයි. මාව මට සැප හදලා දෙන කෙනෙක් මම. ඒ නිසා මම කොහොමද දුක හදලා දෙනෙක් ඉන්නේ. ඒ නිසා ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඒකයි අපි ලොකු කැමැත්තක් තියෙනවනේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ. නැත්නම් අපි මොකද ඉන්නේ හැමදාම සත්‍යයට පිටු බහනවා. අනිත්‍ය කියන දේ අහන්නවත් සමහරලාට කැමති නැහැ. අනාත්මය අහන්න කැමති නැහැ. දුක ගැන අහන්න කැමති නැහැ. ඒකට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒකයි රුචිය තියෙන්න ඕනේ. ඒ රුචිය තියෙන කෙනා තමයි චතුරාර්ය සත්‍ය හැම මොහොතේම ආරක්ෂා කර ගන්නවා. එයා හරි හිත කැමති එයාගේ හිතේ ඡන්දය තියෙනවා. එයා දන්නවා මේ දුක විඳින්නේ මේ තණ්හාව නිසා කියලා. ඒ නිසා එයාගේ කැමැත්ත තියෙන්නේ කොහොමද මේ තණ්හාවෙන් තොර වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම වුණාම තමයි සත්‍ය ආරක්ෂා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි අනුශ්‍රවණය. නැවත අහන්න ඕනේ. අහන්න තමයි ඉදන් දුක්ඛං අරිය සත්‍යම්. මේක තමයි දුක්ඛාරිය සත්‍ය. මේ දේශනා කරන්න බුදුනි පිළිගැනීම ස්ථාපිත වෙනවා. මේ වගේ දේශනා 100ක් ඇහුවොත් එහෙම යාතේ සන්තේ සංසත්තානං තම්මි සම්මි සත්තනිකායා ජාති සංජාති නේද? ඒතර මොකද වෙන්නේ? අර ආරක්ෂා වෙනවා. මේ ජරාව කියන්නේ මේකයි. මේ දත් කෙසිදිලා දත් කැරිලා අඟ හැරිවෙලා ආයුෂ ගෙවිලා යන්නේ කියලා තමයි මේ ජරාව කියන්නේ. උපත කියන්නේ ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්ව නිකායවල වල මෞගුසට බැස ගැනීම ඔක්කාන්ති අභිනිප්පන්ති කන්දාන පාතු භාව ස්කන්ධයන්ගේ පහළ මාතිනයන්ගේ පහළවීම. ඒක ඕවා නැවත ඇහුවොත් මොකද වෙන්නේ? අන්න සත්‍ය ආරක්ෂා වෙනවා. ඒතකොට කාටවත් පුළුවන්කමක් නැහැ. දුක්ඛ සත්‍ය කියන්නේ මේකයි, දුක ඉපදීම කියන්නේ මේකයි කියලා එක විග්‍රහ කරන්න විදිහක් නැහැ. නිරෝධය කියන්නේ මේකයි කියලා කියන්නේ. අපි නිරෝධය කියනකොටම අපි අහලා තියෙන හැමදාම මොකද්ද? තණ්හක්ක යෝරාද නිබ්බානං. නිවන කියන්නේ තණ්හාව නැතිවීමමයි. නිරෝධ සත්‍ය අනුව තස්සායේව තණ්හාය සේස විරාග නිරෝධෝ ඡාගෝ පරිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. ඒක ඕක නැවත අහන්න මොකද වෙන්නේ? අන්න සත්‍ය අමතක වෙන්නේ
නැහැ. ඒකයි සත්‍ය ආරක්ෂා කරන අනුස්සවනේ තියෙනවා. ඊළඟට ආකාර පරිවිතර්කයෙන් අපි නිතරම නුවණින් විමසම බලමු. මොකද්ද මේ දුක? ඇයි මේ දුක හටගන්නේ? දුක්ඛ නිරෝධය කියනම දැන් තමන්ගේ නුවණින් විමස බලන්නත් අර සත්‍ය අමතක වෙන්නේ නැහැ. ඊළඟට දිට්ඨි නිජ්ජානකාන්ති කියන්නේ විමසන්න වැටහීමක් ඇති වෙනවා. මේක තමයි දුක. මේ දුක හටගන්නේ මේ තණ්හාව නිසා. මේ තණ්හාව නැතුණු දුක නැති වෙනවා. තණ්හාව නැති කරන්න නම් සම්මා දිට්ඨියම දිනු කරන්න ඕනේ. සම්මා සංකල්පයම දිනු කරන්න ඕනේ. සම්මා වාචාවම දිනු කරන්න ඕනේ. සම්මා කම්මන්තේම සම්මා ජීව සම්මා වායාම සම්මා සති. එතකොට යාට විමසලා ඇති කරගත්ත වැටහීමක් තේරුම් යාමක් තියෙනවා. එතකොට මේ පහ වර්ධනය වෙලා මේක ඉක්මවා ගියපු ගමන් මොකද වෙන්නේ? අන්න ප්‍රත්‍යක්ෂය වෙන එකට තමයි ඥානාමි පස්සාමි කියන එක ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත් වෙන. ඒක සත්‍ය ආරක්ෂා කර කෙනෙකුට අනාගතයේ ලැබෙන ඵලයක්. මම කියන්නේ මොනවාරි ආරක්ෂා කරන්නේ අනාගතයේ තමයි ඔන්න පාවිච්චි කරනකොට තේරෙන්නේ මේකට තමයි මෙච්චර කල් ආරක්ෂා කරගන්න ඉන්නේ. ඒ වගේ ඒ නිසා අපි සද්ධාව තුලින් රුචිය තුලින් අනුශ්‍රවණයෙන් ආකාර පරිත්තර දිට්ඨි නිජ්ජානකන්ද මේ පහ ඉක්මවා ගියපු එක තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ. ඒක අවබෝධ වෙන්න නම් මේ පහෙන් ආරක්ෂා කරගෙන ඉන්නම ඕනි. දුක අමතක වුණොත් කොහොමද අවබෝධ කරගන්නේ? දුක්ඛ සමුදය කියන එක අමතකයි. ඒතර කොහොමද අවබෝධ කරගන්නේ? දුක්ඛ නිරෝධය කියන එක දන්නේ නැහැ. ඒතර කොහොමද අවබෝධ කරන්නේ? නැත්නම් දුක්ඛ නිරෝධය කැමති නැහැ. නිවන් සුව ලැබේවා කිව්වොත් කැමති නැහැ. ඒතර කැමති නැතු කොහොමද නිවන් සුව අන්ලංඝා කරගන්නේ? නිබ්බාන කියන එකට බයයි. නිවන් දැක්කම නැති වෙනවා. නැති වෙනවා කියව ගමන් ඔන්න බයයි. නිරෝධීකව නැති වෙනවා. නේද? එතකොට මොකද්ද නැති වෙන්නේ කියලා හිතන්නේ නැති වෙනවා කියව ගමන් නිවනට කමද? නිවන් දැක්කම මොකද වෙන්නේ? ඔක්කොම නැති වෙනවා. එතකොට හිමීට හිත කියනවා දැම්ම නිවන් දකින්න බෑ. දරුවොත් නැති වුණොත් අම්මා තාත්තත් නැති වුණොත් සහෝදරයොත් නැති වුණොත් එහෙම නිවන් දැක්කම අනේ මට ඒතාව අතාරින්න හරි අමාරුයි. ඒ නිසා නිවන් දකින්න දැම්ම මට බෑ. අනේ විදිහ වෙනවා. ඒකට තණ්හාව නැතිවීම නිවන කිව්වොත් එහෙම අන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට ඒකයි ඒ රුචිය තියෙන්න ඕනි. නැත්තම් අර ඡන්දය තිබුණ නැත්තම් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධය කරන්න බෑ. ඒ නිසා හරි අවබෝධය තිබ්බහම අපි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපේ කැමැත්ත තියෙනවා. ඒ කැමැත්ත තියෙනකොට තමයි අවබෝධ කරගන්න පුළුවන්. අහන්නත් මොකද වෙන්නේ? අමතක වෙන්නේ නැහැ. ඒතර හැම මතක් වෙන සිහිය දියුණු කරගෙන අපිට පුළුවන් තමාම මේක තමයි දුක කියලා යම් දවසක අවබෝධ කරගන්න. ඒතකොට සද්ධාව අවශ්‍ය නැහැ. රුචිය ඕනෙත් නැහැ, අනුශ්‍රවණය ඕනෙත් නැහැ. තමම දන්නා දකින්න දෙයක් බවට පත් වෙන. හැබැයි ඒ தත්ත්වය කරා යන්න නම් සත්‍ය ආරක්ෂා කරන්නම ඕන. ඒ නිසා අමතක වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒක අමතක නොවෙන්න මෙන්න මේ පස් ආකාරයෙන් පුහුණුව දියුණු කරන්න ඕනේ. ඒ පුහුණුව ඉක්මවා ගියපුවාම තමයි තමන්ගේ ප්‍රත්‍යක්ෂ බවට පත් වෙන්නේ. මේකේම කෙරවර තමයි මේ සද්ධාවේම කෙරවරට ගියාම තමයි අපි ප්‍රත්‍යක්ෂ භාවයට පත් වෙන්නේ. ඒතර ඒකයි සෝතාපන්න වුණා සද්ධා මූල ජාතා පතිච්චිතාගෙන සද්ධා මුල් බැහැලා පිහිටනවා. සද්ධාව ඇහැක් වගේ පැහැදිලා එනවා. එතකොට ඒක ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. සද්ධා බලයක් බවට පත් වෙනවා. එතකොට ඒක මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පිළිගැනීම ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒකයි ස්ථාපිත පිළිගැනීමක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. අපපතිවත්තියන් එයාගෙන් කාටවත් ඒ ධර්ම චක්‍රය ආපස්සට ආරවන්න පුළුවන්කමක් නැහැ. සත්‍ය ඥාන වශයෙන් කෘත්‍ය ඥාන වශයෙන් දන්නවා. ඉතින් උන්වහන්සේත් එහෙම අවබෝධ කරගන්න කියන්නේ මේක කාටවත් වෙනස් කරන්න බෑ. එතකොට සෝතාපන්න වුණාම එයා අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය කාටවත් මරලවත් මේක නෙමෙයි දුක සත්‍ය කිව්වේ නැත්තම් මරනවා කිව්වොත් අන්න පුළුවන්කමක් නැහැ. අර ඊටාම අසරණ කෙනෙක් සෝතාපන්න වුණාට පස්සේ මාරයාට හිතුණා මේක වෙනස් කරන්න ඕනේ කියලා. මාරයා මොකද කරේ? බුදුරජාණන් වහන්සේගේ වෙස්සේ ඇවිල්ලා කිව්වා මේ මම ඔබට මේක ඉස්සෙල්ලා පොඩි බණක් කියලා කිය පොට්ටක් එක වැරදුනා මේ මං කෝ රූපය අනිත්‍යයි කියලා නෑ රූපය අනිත්‍ය රූපය නිට්ටයයි කිව්වා. මට ඒ වෙලාවේ කියුණා මේ රූප වේදනාව අනිත්‍යයි කියලා නෑ වේදනාව අනිත්‍ය නෑ වේදනාව නිට්ටයයි කියලා. ඉතින් මෙහෙම කියාගෙන ගියා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ මනින් බුදුරජාණන් වහන්සේගේම රූපයෙන් ඇවිල්ලා කිව්වා. හැබැයි අරයාගේ හිත එහෙම වෙනස් කරන්න බැරි වුණා. එයා දැනගත්තා මේ නම් මායя තමයි කියලා. කිව්වා මායя ඔබ වගේ 1000ක් ඇවිල්ලා කිව්වත් මගේ හිත වෙනස් කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ වෙස්යෙන් යවවත් අන්න අපපතිවත්තියක් බුදුරජාණන් වහන්සේටවත් වෙනස් කරන්න බෑ. ඒක දැන් මායя එන්නේ බුදුරජාණන් වහන්සේගේ වෙස්සේ මවාගෙන. නමුත් බුදුරජාණන් වහන්සේගේ වෙස්යෙන්වත්
අන්න කියපුදේ වෙනස් කරන්න බෑ එක ඒ තත්වට හිත පත්වෙනවා සතර මහාධාතු වෙනස් වනත් සෝතා පන්නය වෙනස්වෙත් නෑකිල තමයි බුදුරජාණන් වන්සේ දේශනා කරන්නේ මොකද අය මේ පත්්‍යර්ශාබෝධය ලබාගත්ත නිසා එනිසා එම දෙනාට මේ චතුරාර් සත්‍යය ධර්මය පළමීම ආරශා කරගන්න ලැබේවා ඉතින් ආරශා කරගන්න ශ්‍රද්ධාව රුචි අනුශ්‍ය වන ආකාර පරිවිතරක කියන මේ පස්සාකාරයෙන් දුක සත්‍යය සම්දේ සත්‍යය නිරෝධ සත්‍යය ආරශා කරගන්න ලැබේ ආරශා කරන කෙනට තමයි යන් දවසක මේක තමයි දුක කියලා අවබෝධ කරගන්න පුළුවන් මේ දුකට කළ යුත්තේ මකක්ද පරිින්්ඥයයි කියලා අවබෝධ කරගන්න හැකියාව ලැබේ ඒවගේම මේ තමයි දුක හටගන්න හේතුව කියලා අවබෝධ කරගන්න පුළන් සමුදයාට සත්‍යය ඒ තමයි තන්නාව ඒ තන්නාවට කළයුතු දේ තමයිමකද පහතබන් කියලා බොධ කරගන්න පුළා මේ දුක නැතිවීම තමයි නිරෝධේ තමයි තන්නාව නැතිවීම ඒ නිරෝධේ සච්චිකාතබන් පත්්‍යශ කරගන්නවා ඒකත් අවබෝධ කරගන්න පුළුව ඒවගේම මේ දුක්ක සත්‍යය මේක තමයි දුක් නැති කරන මාර්ගය ආර්ෂ්ඨාංග මාර්ගය කියලා අවබෝධ කරගන්න ලැබේවි ඒවගේම මේ මාර්ගය වැඩිය යුතුයි කියලා අවබෝධයක් ඇවි ඒ මාර්ග සතේ විදියට මේ චතුරාර් සත්‍යය පිළිබඳව සත්‍යය ඥාන වශයෙන් පුත්ති ඥාන වශයෙන් අවබෝධ කරගන්න ලැබේ ඊට පස්සේ තමයි පරිපූර්ණ වශයෙන් මේ දුක මම පත්‍යශක අවබෝධ කරගත්තා සමුදය ප්‍රහාණය කරා නිරෝධය ශාෂාත්ක මාර්ගය වැඩවා කළ ඥානය තොට අන්න සත්තානු පත්වෙන සත්‍යයට පැමිණිච්චි කෙනෙක් බවට පත්වෙනවා එතේ නිසා මේ චතුරාර් සත්‍යය පිළිබඳව මේ විදිහට පළමී ආරශ්ා කරන දෙවනුව අවබෝධ කරන තුන්ගනි පියවර කියන සත්‍යයට පැමිණෙන්ට හැම දෙනාටම හැකියාව ලැබේවා කියලපි ආශිර්වාද කර. අද දිනේ දිත් අප ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පත්තියෙන් යුතුවල උත්තරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය සුවපත් කරන්ට දේශනා කරපය යුතුම් වටිනා ධර්මය අපි මේ මොහොතේ සෙවනය කරා මේ තුළින් අපේ චිත්ත සන්තාන තුළ ප්‍රමාණ පුුණ ශක්තියක් අත්පත් වෙනවා ඒවගේම අද දිනේදී ධර්ම දේශනා සදානු ග්‍රහ දක්වලා ධර්මදානමි පින්කම සිද්ධවෙනවා සබදානන් ධර්මදාන ජනාති කියල පුත්‍රජාණන් වහන්ස දේශනා කළ තිනවා මේ ධර්මය දේශනා කරන්න අනුග්‍රහ දැක්වීම ධර්ම දානමී පින්කම සිද්ධන එක සීරු දානයන්ට වැඩි ශේෂ්ඨ දානය බවට පත්වෙනවා තිමේ ආයතනය තුළ මේ පවත්තන දේශනාමාලා පවත්වාගෙන යන්න උදව්කාර කිරීමෙන් ධර්මදානමී පින්ක සිද්ධන ඒ තුළින් අප්‍රමාණ පුුණි සත්‍යක අපේ චිත සන්තාන තුළ සකස්වනවා ඒවගේම දේශනා කිරීම තුළින් අමුතු දානමී පින්කම සිද්ධ වෙනවා ඒවගේම ධර්මශ්‍රවනය කිරීම තුළින් තුරුණුවන් කරේ අපට මහා ශ්‍රද්ධාවක් ඇත්වෙනවා ඒ කාන්තයෙන් බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාකාතයි සංඝයා සුපටිපන්නයි තිවිධ රත්නය කර අප්‍රමාණ ශ්‍රද්ධාව මේ දේශනා සේවනය කිරීම තුළ ඇති වෙනවා ඒ තුළින් අපේ චිත සන්තාන්තුල අප්‍රමාණ පුුණි ශක්තියක් අත්පත්වෙනවා තින් අපි සෑම දෙනාම සෑමාකාරයකිම රැස් කරගත්තා උතුම් පුුණ්‍ය ධර්මයක් අත්දිනීතිත් විශේෂ පුුණ්‍යයන මෝදනා සිද්ධ කරනවා සැප්තැම්බර් විසිහයුනි දින ධර්ම දේශනායට අනුග්‍රහ දක්වන්නේ ශ්‍රීකිනි නුවර පදිංචි ශ්‍රීමාපේ කෝන් මහත්මිය ඊයේ දින පන්දිනය යෙදුණු තන්ඥා ආරිරත්න තියනයට වහවා ධර්මාබෝධය පිණිස ඇගේ සිරු සම්ය පාර්ථනයික වේවාකින් අදහසින් අද දින ධර්මදානය සඳහනුග්‍රහය දක්වනවා ඉතින් ධර්මස්වනය කිරීමෙන් ධර්මදානය පිරිනැමීමෙන් ඒවගේම දේශනා කිරීම අපි සිරු ග්‍රැස් කරගත්තාවන් සක්්‍යත කුසලාන්න සංස ධර්මයන් ඒ තන්්‍යාරයත්න තියනයට නිදුක් නීරෝගී ශෝපත් භාවී ලැබේවා ලැබවාව නවසර තුළ සියලු කටයුතු සාර්ථක පවත්වාගෙන යන්න සත්‍යය දහිරි ලැබේවා මේ ජීවිතේ
තම තමන්ගේ දෛනික ජීවන කටයුතු සාර්ථක පවත්වාගෙන යන්න අධ්‍යාපන කටයුතු ආදී පවත්වනවා නම් ඒ දේවල් සාර්ථක පවත්වාගෙන ඒ වගේම සියලු තමන්ගේ ධාර්මික චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාමින් සඵල කරගන්න ලැබේවා. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් බුද්ධ ශාසනය මුල් කරගෙන දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥාදී මේ උතුම් ශාසනික ගුණ දියුණු කරගන්න සතවර්ෂාදී කාලයක් දීර්ඝායු සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මේ මසට මිය ගොස් වසර 19ක් පිරෙන මේ නියමවන බිසෝමැණිකේ අබේකුන් මහත්මිය ඇතුළු අනිකුත් පවුලේ නමින් මියගිය ඉන්ද්‍රසේන අබේකෝන් පියාණන් සහෝදරියන් වන සරත් අබේකෝන් නිමල් අබේකෝන් සහ සුජාත අබේකෝන් යන ඒ සහෝදර සහෝදරයන්ට පියතුමාට මෑණියන්ට ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යන්තාක් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් නැත්නම් ඒ සියලු ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. ඒ මව්පිය දෙපළ ඇතුළු සහෝදර සහෝදරයන් ඇතුළු යන්තාක් මිය පරලෝකීය ඥාති මේ පින සාදු කියලා අනුමෝදන් වේවා. මේ පින අනුමෝදන් වීමෙන් ඒ අය ලැබූ ජීවිතය සුවපත් වේවා. ලැබූ ජීවිතය තුල ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාවන් ලැබේවා. ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම අපි සියලු දෙනා නමින්ම යම්තාක් මිය පරලෝකීය අතීත සංසාරේ පට මේ ජීවිතේ දක්වා මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදී මේ පින ඉතාමත්ම සාදු කියලා අනුමෝදන් වේවා. සතුරු සිතින් මේ පින අනුමෝදන් වීමෙන් ඒ ඥාතීන් ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය නිර්වාණය අවබෝධ වේවා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු. සියලුම සත්දේවරත්තුමා සතරවරන් දෙවියන් ඇතුළු දෙවි දේවතාවන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියන් මේ පින සාදු කියලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා වූ සකල විද කුසල ආනිසංස ධර්මය ඒවගේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ගැන තුගුණානුභාව බලයෙන් මේ රැස් කරගත්තා වූ සකල විද කුසල ආනිසංස ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් කොරෝනා වසංගත රෝගය නිසා රෝගාතුරෝ ප්‍රතිකර්ම කරන සියලු ලෝකවාසී සත්වයන්ට සියලු රටවල ජනතාවට ඉක්මන් සුවය ලැබේවා. ඒ වසංගත රෝගයෙන් අත් මිදේවා. ඒ වගේම මේ වසංගත රෝග අන්නයට නොවැළඳී ඉතා ඉක්මනින්ම මේ වසංගත රෝග සියලු රටවල් වලින් දුරු වේවා කියලා අපි ආශිර්වාද පවත්වමු. ඒ වගේම අද දිනේදීත් මේ ධර්ම දේශනාව සඳහා ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ සපයපු ඒ පින්තුන් සෑම පවුලේ සියලු දෙනාටම ඒවගේම දානමානාදී කටයුතු සඳහා අනුග්‍රහය දක්වේවා. සකස් කරලා පූජා කරපු පින්තුන් සියලු දෙනාටමත් ඒ වගේම වස් ආරාධනා කරලා සියලුම අපපත්තාන වත් පිළිවෙත් සිද්ධ කරන ඒ සියලුම පින්තුන් සියලු දෙනාටමත් ඒ වගේ මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්තුන් සෑම දෙනාටමත් පවුලක දූ දරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටමත් මහා සංඝරත්නයටත් සියලු ආකාරයෙන් මේ කටයුතු සඳහා උදව්පකාර කරන පින්තුන් සියලු දෙනාටමත් සිතක් වේවා සාන්තියක් යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයේ ලැබේවා. රජුන්ගේ සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදයකින් කිසිම අන්තරාවක් නොවේවා. කායික මානසික සුවසහනය ලැබේවා. සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමථ විපස්සනා භාවනා දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මියගිය සියලු ඥාතීන් සිහිපත් කරලා මේ පින අනුමෝදන් කරමු. අපි රැස් කරගත්තු දායතර පුණ්‍ය ධර්ම අනුමෝදන් වෙලා අපගේ ඥාතීන්ගේ ජීවිත සුවපත් භාවයටම පත් වේවා කියලා පින් අනුමෝදන් සිදු කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. තාවතාච අම්මේහි සබ්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊතාවතාච අම්මේහි සබ්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු.
න්‍යාවනිබ්බාන පත්තියායි ධම්මී පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. සබ්බීතියෝ විඤ්ඤන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්ව අන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාසාදුනෝදාමි සාමිනා කතං පුඤ්ඤං වෛනං දාතබ්බං අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ කමං කමිතබ්බං ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තන්නමාමහං. සාදු සාදු සාදු. මධ්‍යක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ලබන සත්‍යධර්ම දේශනා මාලාවේ අද සැප්තැම්බර් මාස 26 වෙනි සෙනසුරාදා ධර්මානුශාසනාව පවත්වා වදාළ මධ්‍යක විහාරයේ පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගුරුපුල විමල ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදෙමින් මේ ආකාරයෙන් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්ය වාසනාව දුක් නිරෝගී සුවසිත සහ චිර ජීවනයේ හිමි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ළඟා කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් සියලුම කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. සත්‍ය ශ්‍රවණය කර සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.